අවසේදී අවසාන මහා තරගයට කරට කර සටන් වදිනවා ඇති. ඒ අනුව ඒ අවසාන මහා තරගයත් සමගින් අත්වැල් බැදගත් ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපි හඳුනා ගනිමු අද දවසේදී තරඟ වදින විවාද කණ්ඩායම් තිත්වය. ඒ අනුව අද දවසේදී යෝජක කණ්ඩායම් වශයෙන් කටයුතු කරනවා මුදිතා නිවාසීය විවාද කණ්ඩායම. විවාද කණ්ඩායමේ නායක රුෂෙල් ෂෙනාල්ට ආරාධනා කරනවා තම කණ්ඩායමේ සමාජිකයන් හඳුන්වා දීම සඳහා. අයිබෝවන් සන්ධ්‍යාවක් විද්වාන් අන්තර් නිවාස තරඟාවලිය 2020 මුදිතා නිවාසයේ වශයෙන් කටයුතු කරන්නේ අද යෝජක පිළ වශයෙන් කටයුතු කරන මුදිතා නිවාසයේ නායකත්වයේ හමුවන මම එච්.එම්. රුෂෙල් ෂෙනාල් මුදිතා නිවාසයේ දෙවැන්නා වශයෙන් රුවින් හංසර සිල්වාද තෙවැන්නා වශයෙන් බානුල දුලෙන් සොයිරාත් සිව්වැන්නා වශයෙන් මතීෂ සිරිබද්දන සොයිරාත් අද දිනේ ප්‍රතියෝජකයන් හා උරිනුර ගැටීමට සූදානමින් සිටිනවා. ස්තුතියි. හොඳයි. මින් අනතුරු ආරාධනා කරනවා අද දවසේදී ප්‍රතියෝජක ප්‍රස්තුතිය නියෝජනය කරන ප්‍රතියෝජක විවාද කණ්ඩායම් නායකතුමන්ට තම කණ්ඩායම හඳුන්වා දීම සඳහා. समस्त සභාවෙන් අවසරයි. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වන්නටයි කියා. අද දින කොළඹ මහානාම විද්‍යාලයේ උපේක්ඛා කණ්ඩායමේ විවාද සංයුතිය මෙසේයි. සිව්වන්නා වශයෙන් දිනූප හේමාල්, ඒ වගේමයි තෙවන්නා වශයෙන් දිදුල දම්සර, දෙවන්නා වශයෙන් මුතුල තෙවාන්. අද දින කොළඹ මහානාම විද්‍යාලයේ උපේක්ඛා කණ්ඩායමේ නායකත්වය ඔබවන මම කවිෂ්ක මදුසංක. ස්තුතියි. බොහොම ස්තුතියි කණ්ඩායම් දෙකේ නායකයන් දෙපළට. අප සූදානම් විවාදය ආරම්භ කරන්නට ඊටමත්ෙන් හඳුනා ගනිමු. අද දවසේදී මේ විවාදය විනිශ්චය කරන විද්වාන් අන්තර් නිවාස විවාද තරගාවලියේ අවසාන මහා තරගයේ සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලය. ඒ අනුව අද දවසේදී විනිශ්චය මණ්ඩලයේ නියෝජනය කරමින් කටයුතු කරනවා ශ්‍රී ලාංකීය පාසල් විවාද ශාස්ත්‍රය තුළ බොහොම දක්ෂ විවාදකයන් වර්තමානයේ තුල ආදි විවාදකයන් ලෙස වුන් කටයුතු කරනවා. ඒ වගේමයි විවාද විනිශ්චය කටයුතු කළ ඔවුන් නිරත වෙනවා. ප්‍රථමයෙන්ම මහානාම විද්‍යාලයේ ආදි විවාදක රිවිදු තීක්ෂණ සොයිරා, ඒ වගේමයි මහානාම විද්‍යාලීය ආදි විවාදක අමිත් චාමර ජයවීර සොයිරා, විද්‍යාලීය ආදි විවාදක තරිඳු මොරවක සොයිරා, සුරේෂ් උදයංග ජයවීර සොයිරා, ලක්ෂික තිලකරත්න සොයිරා, පසුදු දිනෙත් සොයිරා සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි විවාදක චමල් පොල්වත්තගේ සොයිරාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී විද්වාන් විනිශ්චය මණ්ඩලය වෙනුවෙන්. හොඳයි. අප ඒ අනුව අද දවසේ විද්වාන් අවසාන මහා විවාදය ආරම්භ කරමු. අවසාන මහා විවාදයේ තරඟ මාතෘකාව රටක ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ දේශපාලන තන්ත්‍රයට වේ කියන ප්‍රස්තුතිය යෝජක කණ්ඩායම නියෝජනය කරද්දී රටක ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට වේ කියන ප්‍රස්තුතිය අද දවසේදී ප්‍රතියෝජක කණ්ඩායම නියෝජනය කරනවා ඇති. ඉතාමත්ම උණුසුම් විවාදයකට බලාපොරොත්තු තබමින් අපි විවාදය ආරම්භ කරමු. ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා යෝජක කණ්ඩායමේ කණ්ඩායම් නායකතුමන්ට තම කතාව ඉදිරිපත් කිරීමට. යෝජක කණ්ඩායමේ කණ්ඩායම් නායක රුෂෙල් ෂෙනාල් ඔබ සූදානම්ද? ඔව් සූදානම්. දැන් ඔබේ කාලය ආරම්භ වෙනවා. රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට නොව දේශපාලන තන්ත්‍රයට වේ. විවාදයේ මාතෘකාවේ තිබෙන සංකීර්ණත්වය නිසා නිර්වචනය හා පදනම එකට ඔබට ගෙන එන්නම්. මාතෘකාවේ පළමු වචන ඛණ්ඩය ඔබට ගෙන එන්නම්. තිරසාර ආගමික සංහිඳියාව. මොකක්ද මේ තිරසාර ආගමික සංහිඳියාව කියන්නේ? ඔබ දන්නවා මුස්ලිම් තරුණයෙකුටයි සිංහල තරුණියෙකුටයි මේ ලෝකේ ආදරය කරන්නට වාතාවරණයක් සැලසෙනවා නම් අපි ඒක සංහිඳියාව කියලා දකිනවා. මොකද වර්තමානයේ ආගම් තුලින් සංහිඳියාවට තියෙනා වූ ඒ ඉඩ ප්‍රස්තාව ආගම් තුලින් අහුරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා කිසිදු රටක සංහිඳියාවෙන් ජීවත් වෙන්නට බැහැ. ආගම් තුල
යම් යම් තිබෙන්නා වූ සීමා නිරන නිසා ඒ වගේම හැරෙන්නම් මගේ කරුණු කාරණා දිහාවට ආගමික සංහිඳියාව අපිට කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ආගම් අතර ඇති සංහිඳියාව අන්‍යෝන්‍ය සංහිඳියාව ආගම් තුල ඇති සංහිඳියාව කියලා. ඒ අතර ආගම තුල ඇති සංහිඳියාව ගැන කතා කිරීමේදී එම ආගම් කොටස් වලට කැඩී ගොස් තිබෙනවා. ඒ මොනවද? විවිධ නිකායන් අන්තවාදී හා මතවාදී ලෙස රටක තිරසාර සංහිඳියාව කියන්නේ මේකටයි කියලා අපිට කිසිසේත් උපකල්පනය කළ නොහැකි. කරන්නට අමාරුයි. ආගම් තුලම යම් ආගමික ඉගැන්වීම් තුලදී බාධා වන කරුණු තියෙනවා. ඒ තුලින් සංහිඳියාවට බාධා ගෙනෙන කාරණා තියෙනවා. අපගේ දෙවන්න කණ්ඩායමේ දෙවන්න ඔබට කරුණු කාරණා සහිතව එය ගෙනල්ලා ඔප්පු කරලා පෙන්නාවි. ඒ කියන්නේ එකිනෙක ආගම් වලට අයත් මිනිසුන් තුළ එකිනෙකා අතර හිතේ කිසිම කහටක් නැතිව උපරිම මට්ටමකට අපිට යන්න පුළුවන්කමක් නැහැ. ආගමික සංහිඳියාවට සමහර ආගම් තුළ ඉඩ ලබා දීලා නැහැ. ආගමික සංහිඳියාවට ඒ ආගම් තුළ ඉඩ අහුරා දීම නිසා ඒ නිසා ආගම ඉදිරියට ගෙන යන පූජ්‍ය පක්ෂය තුලින් ආගමික සංහිඳියාවක් අපිට බලාපොරොත්තු විය නොහැකි. ඒ කල හැක්කේ දේශපාලන තන්ත්‍රයට. ආගම් අතර මිනිසුන් මුහුණට බලාගෙන ඔරව ගන්න තත්වයක් ඇවිල්ලා තියෙනවා නම් ඒවා යුදමය තත්ත්ව දක්වා වර්තමානයේ ගිහිලා තියෙනවා. ත්‍රස්තවාදී ගැටුම් දක්වා උඩුදුවලා තියෙනවා. එම නිසා දේශපාලන තන්ත්‍රය පූජ්‍ය පක්ෂය නොව දේශපාලන තන්ත්‍රය ඍජු බලපෑමක් ඇති කරනවා. තම ආගමික නායකයින් මිනිසුන් ඝාතනය කරමින් තම ආගමට මිනිසුන්ව බලෙන් ගැනීමට උත්සාහ කරනවා නම් එවැනි ආගමික නායකයින් සමග හා ජනතාව අතර අවිහිංසාවාදී නායකින්ට සංහිඳියාව ගොඩනගා ගන්න කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලෝක දේශපාලනයේ විවිධ සම්මුතීන් වලට ඇවිල්ලා තියෙනවා. ඒවට පටහැනිව යන අය අන්තවාදී ආගම් පතුරන්නන් කියලා හඳුන්වනවා. අනෙක් කාරණාවට හැරෙන්නම් අවුරුදු 1000ක් 2500ක් වැනි කාල පරාසයක් තුල ආගම් පැවතගෙන වෙනවා. ඒ කාල තුලදී එම ආගම් විවිධාකාර සංශෝධන වලට ලක් වෙනවා. එනම් හරියට වැරදිද කියලා අපිට හොයාගන්න බැරි මට්ටමකට වර්තමානයේ ඒවා උඩුදුවලා තියෙනවා. ඇයි ඒ මුස්ලිම් ආගම තුල එක් කොටසක් පවසනවා ඔවුන්ට ආගමට අනුව මුත්‍ර දේහයන් පිළිස්සීමේදී ඔවුන්ට ස්වර්ගස්ත වීමට නොහැකි බව. ඒ අතරම තවත් කාණ්ඩයක් පුපුරාගෙන තවත් මිනිසුන් මරාගෙන මැරෙනවා. ඒ ස්වර්ගස්ත වීමේ අරමුණේ. තවත් ලංකාව තුල රහත්යයි පවසමින් බ්‍රහ්මයන් භික්ෂුන් වහන්සේලා බුදුදහම නොමැති කාරණා ගැන හැර දක්වමින් බෞද්ධ ධර්ම ප්‍රචාරය කරනවා. එහෙත් එක් මහා නායක හිමි නමක්වත් බෞද්ධ පුරවැසියෙක්වත් යට විරුද්ධ වන්නේ නැහැ. මන්ද ආගමික සංහිඳියාව කියලා මේක අපට උපරිම මට්ටමකට කතා කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව ඇහිරී යනවා. බසංගතය යම් කාලයක් තුළදී නිර්දේශ කරනවා නම් ඒ ආදාහනයට සුදුසුයි කියලා කවුරු හරි යම් ආගමක් මේට විරුද්ධ වෙනවා නම් එහි අවසාන තීරණය සෑම දිනාගේම හිතසුව පිණිස ගැනීමට දේශපාලන යාන්ත්‍රණය වැදගත් වෙනවා. මන්ද පූජ්‍ය පක්ෂය අතර මෙහිදී වාද විවාද ගැටලු ભેද ඇති වෙනවා. ඉතින් සංහිඳියාව ඇති වෙන අයුරින් විසඳුම් දේශපාලනය තුලින් අපි ලබා ගත යුතු වෙනවා. එහෙම කියලා පූජ්‍ය පක්ෂය අවශ්‍ය නැහැ කියලා අපි කියන්නේ නැහැ. එහෙත් සංහිඳියාවට බාධා වන මතදරන ආගමික නායකයින් සිටිනවා නම් යම් පුද්ගලයන් සිටිනවා නම් ඔවුන් පාලනයට වඩා වැදගත් වන්නේ දේශපාලන තන්ත්‍රයක්. එවිට රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමේහිලා වඩා වැඩි වාරයක් ඇත්තේ දේශපාලන පක්ෂයට වේ, පූජ්‍ය පක්ෂයට වේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. හොඳයි, මේ අනතුරුව විවාදයේ තුල ප්‍රතියෝජක ප්‍රස්තුතිය ඉදිරිපත් කිරීමට ආරාධනා කරනවා ප්‍රතියෝජක කණ්ඩායම් නායක කවිෂ්ක මදුසංක. රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා වඩා වැඩි කාර්යයක් ඇත්තේ දේශපාලන තන්ත්‍රයට නොව පූජ්‍ය පක්ෂයට වේ. අවසරයි ප්‍රාර්ථනා කරන ඔබ යතුනේ උක්තෝ විවාදය සමග ප්‍රතියෝජකයන් සූදානම් කෙලෙබෙන්නට ඒකත් එක්කලා මාතෘකාවේ අර්ථ නිර්වචනයන් දිහාවට හැරෙන්නම්. මොකද්ද පළවෙනි වචන කාණ්ඩය මගේ ආදරණීය යතුනේ පළවෙනි වචන කාණ්ඩය විදිහට අපිට කියනවා තිරසාර ආගමික සංහිඳියාව කියලා. ආවට ගියාට නිර්වචන කතා කරේ නැහැ මගේ ආදරණීය යතුනේ. මේ කියන්නා වූ නිර්වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙන් ගෙනල්ලා ඉවරලා සිංහල පරිවර්තනයක් විදිහට අපි තමත් පැහැදිලිව ගෙනල්ලා පෙන්නනවා. මගේ ආදරණීය විතුනේ එතනදී ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතුව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් දීර්ඝ කාලයක් එම ආගම් සහයෝගයෙන් ඉන්නවා නම් ඔන්න උතනදී කතා කරනවා මගේ ආදරණීය විතුනේ ආගමික සංහිඳියාවක් ඇතුව ඉන්නවයි කියලා. එතකොට මගේ ආදරණීය විතුනේ මේ කියන ආගමික සංහිඳියාව අර කියන වගේ ආත්ම අවබෝධයෙන් හැදෙන්න ඕන දෙයක්, මිනිස්සු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් හැදෙන්න ඕන දෙයක් මගේ ආදරණීය විතුනේ. ඊළඟට අපි ප්‍රධාන වශයෙන් බලන වචන කාණ්ඩය දේශපාලන තන්ත්‍රය මගේ ආදරණීය විතුනේ. එතකොට දේශපාලන ව්‍යුහය කියලා ගන්න පුළුවන් මගේ ආදරණීය විතුනේ. ඊට පස්සේ පූජ්‍ය පක්ෂී කියන වචන කාණ්ඩය අපි දකිනවා. එතනදී යම් ශාස්ත්‍රූවදේ ධර්මය, එම ධර්මය ධර්ම අනුගාමිකයින් වෙත ධර්මාන
ධර්මානුකූලව ප්‍රචාරය කරන පූජ්‍ය ප්‍රජාවට අපි කතා කරනවා මගේ ආදරණීය මිතුරේ පූජ්‍ය පක්ෂය කියලා. එතකොට ඇයි අපි කියන්නේ පූජ්‍ය පක්ෂයට මේ කාරණාව තෘප්ත කරන්න පුළුවන් කියලා? අපි හොඳ ආකාරයෙන්ම දන්නවා මගේ ආදරණීය මිතුරේ ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ ආගමානුකූල මොකක් හරි මූල ධර්මයක් මුල් කරගෙන. එතකොට ඔන්න ආගම් දෙකක් අතර ගැටුමක් ඇති වෙනවා. ඔන්න ආගමික සංහිඳියාවට ප්‍රශ්නයක් ඇති වෙනවා මගේ ආදරණීය මිතුරේ. එහෙනම් ආගම මුල් කරගෙන ඇති වෙච්ච ගැටුමකදී ඒක निराකරණය කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි ආගමික මතවේදයකට මගේ ආදරණීය මිතුරේ. එතකොට ඔය මතය පොවන්න පුළුවන් අනිවාර්යෙන්ම පූජ්‍ය පක්ෂයේ මිතුරේ. ඇයි අපි එහෙම කියන්නේ? කාරණා අංක 1 කාරණාංක 1 විදිහට අපි දකිනවා යම්කිසි පුද්ගලයෙක් ආගමික ගැටලුවක් දිහා ආගමික ප්‍රශ්නයක් දිහා හරියමං විදියකට නෙතෙවමා බලද්දී දේශපාලකයන් කියන දෙයට වැඩිය පූජ්‍ය පක්ෂය කියන දේ මගේ ආදරණීය තුනේ පිළිගන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපි කලින් කතා කරා මේක ආධ්‍යාත්මයෙන් හැදෙන්න ඕන දෙයක්. මේක මිනිස්සුන්ගේ මානසයෙන් හැදෙන්න ඕන දෙයක්. මේක මිනිස්සුන්ගේ ආකල්ප වලින් හැදෙන්න ඕන දෙයක්. එතකොට මගේ ආදරණීය තුනේ ඔය ආකල්ප වලින් හැදෙන්න ඕන දේ හරියමං විදියකට ආකල්ප වලින් හැදිලා නැත්තම් මිනිස්සුන්ගේ මනසට කතා කරන්න පුළුවන්. අපි පූජ්‍ය පක්ෂයටද එහෙම නැත්තම් දේශපාලකයන්ට මගේ ආදරණීය තුනේ පූජ්‍ය පක්ෂයට හොඳ ආකාරවම අපි මෙතන ටික වෙන්නලා පෙන්නනවා. එරත් මගේ ආදරණීය තුනේ ධර්මානුකූල ගැටලුවකදී ඒකට උත්තර දෙන්න පුළුවන් ශාස්ත්‍රූවරයෙකුට. එතනින් එහාට ගිහලා මූල ග්‍රන්ථයකට, එතනින් එහාට ගිහලා පූජ්‍ය පක්ෂයකට මගේ ආදරණීය මිතුරේ. දැන් අපිට කනගාටුයි ශාස්ත්‍රූවරු මේ වෙනකොට මිහිතලේ නැහැ. ඊළඟට මූල ග්‍රන්ථ වලින් ගැටුමක් निराකරණය වුණාන් පස්සේ එතනට සංහිඳියාව පිළිබඳව කතා කරන්න බෑ. මෙතනදී ප්‍රායෝගිකම දේ තමයි මගේ ආදරණීය මිතුරේ පූජ්‍ය පක්ෂය කියන කාරණාව. එරත් මගේ ආදරණීය මිතුරේ සංහිඳියාව කියන වචන කාණ්ඩයේ නිර්වචනයක් විදිහට අපි දක්නවා යම්කිසි ගැටුම්කාරී අවස්ථාවකින් පසුවයි සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ. ගැටුම නවත්වන්න මේගොල්ලෝ කියන වගේ අර දේශපාලන ප්‍රතිපත්ති වලට දේශපාලන තීන්දුව తీරන වලට පුළුවන්. ඇත්ත අත් දෙක මුස්සලා පිළිගන්නවා. හැබැයි මගේ ආදරණීය මිතුනේ මෙතන මාතෘකාව දීලා තියෙන්නේ රටක ගැටුමක් රටක ආගමික ගැටුමක් නැවැත්වීම හේලා නෙමෙයි. රටක තිරසාර ආගමික සංහිඳියාව හේලා. එතකොට මගේ ආදරණීය මිතුනේ යෝජකයින්ට බාරයක් තියෙනවා. රටක තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කරන්න. මොකක්ද වියතුනේ සංහිඳියාව කියන්නේ? අපි අර කලින් කතා කරපු මානසික ආධ්‍යාත්මික අතින් හැදෙන්න ඕන දේවල් ටික හදන්න. දේශපාලකයන් මොනතරම් තෘප්තිමත් වෙන්න පුළුවන් කාර්යයක් කරාද? ඔන්න ඕකයි වියතුනේ අහන ප්‍රශ්නය. ඔන්න ඕකයි වියතුනේ නගන ප්‍රශ්නය. එරත් මගේ ආදරණීය වියතුනේ කතා කරන්න තියෙන ඊළඟ කාරණාව තමයි මේ කියන්නා වූ පදනම, මේ කියන්නා වූ මාතෘකාව සර්වකාලීන මාතෘකාවක්. එතකොට මගේ ආදරණීය වියතුනේ මේ සර්වකාලීන මාතෘකාවට අපි ඊටමත් පැහැදිලිව අතීතයෙන් උදාහරණ ගෙනල්ලා පෙන්නන්න ඕනේ. එහෙනම් වියතුනේ අපේ දෙවැන්න, තෙවැන්න, සිව්වැන්න ඊටමත් පැහැදිලිව අතීතයෙන් උදාහරණ ගෙනල්ලා මේ මාතෘකාවට සම්බන්ධ පෙන්නනවා. එතකොට ඒ අතීතයේදී ආගමික සංහිඳියාව ඇති කරන්න පූජ්‍ය පක්ෂය කරපු කැපවීම ටිකක් පෙන්නනවා. වියතුනේ යෝජක පිටේ දෙවන්නා නැගිට ගමන් මේ කාරණාවට උත්තර දෙන්න ඕනේ. මොකද්ද? ආගමික සංහිඳියාවක් ඇති කරන්න රජය ගත්ත ක්‍රියාමාර්ග ටික මොනවාද? මතක තියාගන්න ආගමික සංහිඳියාව සමානයි ආගමික ගැටුම් නෙමෙයි. ඔබ සැමට සම්මා සම්බුසරණයි. හොඳයි මින් අනතුරුව යෝජක කණ්ඩායමේ දෙවැනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා. රටක තිරසාර ආගමික සහජීවනය ඇති කිරීමේ වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයෙන් නොව දේශපාලන තන්ත්‍රයට වේ. යෝජක පිළේ දෙවන්නා වශයෙන් අවසරයි උත්තු විවාදයට පිවිසෙන්න. අපේ නායකතුමා ගරුයුතුනි පදනමේ පෙන්වා දෙනවා ආගමික සහජීවනයට ආගමික ඉගැන්වීම් කියන කාරණාව ඉතාමත් වැදගත් වෙන බව. අපි දන්නවා අද වෙන විට ආගමික ඉගැන්වීම් නිසා විශාල ආගමික සහජීවනයට අර්බුදයක් වෙලා තියෙනවා ගරුයුතුනි. මම ඔබේ මතකයේ අරන් යන්නම් එදා ලංකාවේ ඉංග්‍රීසි පාලනය දිහාවට ගරුයුතුනි. ඔබට මතකයිද එදා ඉංග්‍රීසි ලංකාවට එනකොට එක අතකින් බයිබලයත් අනිත් අතින් බයිනෙත්තුවත් අරගෙන ගරුයුතුනි ආවේ. තමන්ගේ ආගම් පැතිරීමට මිෂනාරි සංවිධානයක් එකතු වෙලා කටයුතු කරා ගරුයුතුනි. ඔබට මතකයිද ගරුයුතුනි අම්මගේ තුරුලේ ඉඳන් කිරි බොන දරුවව බයිනෙත්තුවේ තියලා ඝාතනය කරා ගරුයුතුනි. බයිබලයේ තියන් ආගම් පතුරවද්දි කිරි දරුවෙක් වුණා මරණ එක පවක් නැහැ කියලා උන් සඳහන් කරනවා ගරුයුතුනි. අපට එහෙම මිනිස්සු එක්ක එහෙම කඳුළු දරන්නේ නැති මිනිස්සු එක්ක කොහොමද ගරුයුතුනි අපි ආගමික සංවිධානය ගැන කතා කරන්නේ? එතකොට මේ ප්‍රශ්නයට විසඳුම දුන්නේ පූජ්‍ය පක්ෂයේද ගරුයුතුනි නැහැ දේශපාලන තන්ත්‍රයයි මේකට විසඳුම දුන්නේ. අපි කතා කරමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මොකද්ද කතා කරලා තියෙන්නේ කියලා. 1933 අංක 22 දන්න ප්‍රකාශයෙන් සඳහන් කරලා තියෙන ඕනෑම අයෙකුට කැමැති ආගමක් කැමැති ආගමික විශ්වාසයක් ඇදහිීමට අවස්ථාව ලබා දීලා තියෙනවා ගරුයුතුනි.
ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුර පන්නේ පූජ්‍ය පක්ෂයේද නැහැ ගරුවිතුනි. මේ ප්‍රශ්නයට දේශපාලන තන්ත්‍රය ඉතාමත් වැදගත් වෙනවා ගරුවිතුනි. මම කැමතියි මගේ දෙවන කාරණේ දිහාවට හැරෙන්න ගරුවිතුනි. අපි දන්නවා ඉස්ලාම් ආගමේ තුල විශාල ගැටලු අර්බුද ප්‍රමාණයක් පැන නැගිලා තියෙනවා ගරුවිතුනි. අපි දන්නවා පිළිම වන්දනා කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ආගම හැර යන්නට අවස්ථාවක් නැහැ. ඔවුන්ට හිමි වෙන දඬුවම තමයි මරණ දඬුවම. අපි දන්නවා ඉරානය, සෞදිය වගේ රටවල් වල ඒ ආගම හැර යන්නට දෙනවා මරණ දඬුවම. අපි දන්නවා අද ලෝකයේ අපි සියලු දෙනාටම ගැටලුවක් වෙලා තින්නේ මේ මරාගෙන මරන ත්‍රස්ත ප්‍රහාරකේ. මොවුන් දීවන්නේ මේ කුරානයේ තියෙන ආගමික ප්‍රචාරය, තමන්ගේ ආගම වෙනුවෙන් කරන මේ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාව නිසා. එතකොට මෙවැනි ආගමික ඉගැන්වීම් තියෙන, මෙවැනි ආගමික පූජ්‍ය නායකයන් සිටින ලෝකයක අපි කොහොමද ආගමික සංවේදීතාව ඇති කරන්නේ? එහෙම රටක අපි කොහොමද ආගමික සහජීවනය ඇති කරලා සියලු දෙනාම සමගියෙන් ජීවත් වෙන්න කියන ගැටලුව මට පැන නැගෙනවා ගරුවිතුනි. එතකොට අපි කල යුත්තේ කුමක්ද ගරුවිතුනි? මේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද? පූජ්‍ය පක්ෂයේද නැහැ ගරුවිතුනි. අප මේ රාජ්‍ය තන්ත්‍රයට නැත්නම් දේශපාලන තන්ත්‍රයට මේ අවස්ථාව ලබා දිය යුතුයි ගරුවිතුනි. එයින් තමයි අපට හැකියාව ලැබෙන්නේ ගරුවිතුනි මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට. අපි කතා කරොත් ලෝකයේ අද වෙනුවට ඇතිලා තියෙන කොවිඩ් වසංගතය ගරුවිතුනි. මෑතකදී අපි දන්නවා මේ හර ආගමික සංවිධානයට විශාල බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා ගරුවිතුනි. ලෝක සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් කරන්නේ ආදාන කොවිඩ් නිසා මැරෙන මිනිස්සුන්ගේ මృత ශරීර ආදානය කරන්න කියලා. නමුත් ලෝකයේ මුස්ලිම් ජනතාව අතර වගේම අනිත් ජනතාව අතර මේ ගැටලුවක් ඇතිලා තියෙන ගරුවිතුනි. ලංකාවේ රජය කොන්ද කෙලින්තයන් තීරණය කරනවා ගරුවිතුනි මේ අතර සියලු දෙනාම භූම දානය කළ යුතුයි කියලා. නමුත් ඒත් අතරම මුස්ලිම් ජාතිකයන් දිගින් දිගට මිල්ලීම් කරනවා තමන්ගේ ජනතාව භූම දානය කරන්න කියලා. නමුත් මේට හැකියාවක් නැහැ ගරුවිතුනි. අපි දන්නවා බෞද්ධ භික්ෂුන් වහන්සේත් මේත් සමග පාංචු කූලේ ඉල්ලා තර්ක කරනවා. අපි දන්න ඒ වගේම ලංකාවේ ජාතික හින්දු සම්මේලනයේ සභාපතිවරයෙක් කියනවා මුස්ලිම් අයට කොවිඩ් හැදිලා මැරෙද්දී භූම දානය කරන්න අවස්ථාව දෙනවා නම් හින්දු ජනතාවට දෙන්න කියලා. එතකොට මේ ආගමික පූජ්‍යවරුන් අතර තියෙන පූජ්‍ය පක්ෂ අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයිද ගරුවිතුනි? මේ ආන්තරයට මෙම ගැටලුවට උත්තර දෙන්න පුළුවන් දේශපාලන තන්ත්‍රයටයි ගරුවිතුනි. අපි දන්නවා ලංකාවේ රජය තීරණය කරනවා ගරුවිතුනි නියමිත උෂ්ණත්වයක් යටතේ ආදානය කරන්න. ඉතින් මම පෙන්වා දුන්න ගරුවිතුනි යෝජක ප්‍රතියෝජක නායකතුමා කියලා පෙන්නනවා දේශපාලන තන්ත්‍රය කරපු දේවල් පෙන්වන්න කියලා. මෙන්න අපි පෙන්වලා දුන්න ගරුවිතුනි යෝජක පිළේ දෙවන්න අවශ්‍යයි මම පෙන්වලා දුන්න ගරුවිතුනි දේශපාලන තන්ත්‍රය කරපු දේවල්. මේ කොවිඩ් වසංගතයෙන් වැළකීම තමයි අපේ මේ වෙනට මේ ප්‍රධාන වගකීම වන්නේ. නැතුව යම්කිසි ආගමක වෙනත් ආගමික පූජ්‍ය නායකයන් කියන ආකාරයට භූම දානය කළා ඔවුන්ගේ සියලු දෙනාගේම සතුට සැලකීම මේ රටක් වශයෙන් මේ ප්‍රබල තර්ජනයෙන් බෙදීමයි අපි කළ යුත්තේ. එතකොට අපට පැණි යනවා ගරුවිතුනි රටක තිරසාර ආගමික සංවිධානය ඇති කියලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයෙන් නෙවෙයි දේශපාලන තන්ත්‍රයට කියලා. මගේ කතාව බේන්න අවසන්යි. අසන්සිරි ඔබසමට සම්මා සම්බුත් මෙන්න අනතුරුව ප්‍රතියෝජක කණ්ඩායමේ දෙවැනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා. අවසරයි ගරුවිතුනි ප්‍රතියෝජකයන්ගේ දෙවන්න අවශ්‍යයෙන් යුක්තු ආදර ප්‍රශ්නන්නට. ඔව් මට දෙවන්නට කියන දේ කාරණාවක් තියෙනවා කරුණු ගෙනීම කරුණු විදිහපත් කිරීම කලින්. ඒ තමයි ආගමික ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ආගමානුකූල විතරයි. ඔව් ඉන්පසු වෙන මම කරුණු ඉදිරිපත් කිරීමට. ඔව් අපේ නායකතුමා කියනවා රටක තිරසාර ආගමික සානිධිය ඇති කිරීමේලා වඩා වැඩි කාර්යභාරයක් ගන්න දේශපාලන තන්ත්‍රයේ නෙමෙයි පූජ්‍ය පක්ෂය කියලා. අන්නේ පදනම මම වඩාත් සත්‍ය කරුණු මත පැහැදිලි කරලා දෙන්න දැන් ඔප්පු කරගෙන දැන් සූදානම්. ඔව් හැරෙන්නම් මම පළවෙනි කරුණ දෙසට. එතෙන්දී මම විශේෂ පුද්ගලෙක් ඔබලාට හඳුන්වා දෙන්න කැමතියි. ඒ තමයි ආග්බිෂොප් ඩෙස්මන්ඩ් ටුටු. කවුද මේ ආග්බිෂොප් ඩෙස්මන්ඩ් ටුටු කියන්නේ? ඒ දකුණු අප්‍රිකානු ඇංගලිකන් පූජකෙක් වගේම දේව ධර්මාචාර්යවරයෙක් වෙනවා. ඒ වගේම වර්ණ භේද විරෝධී හා මානහිකම් ක්‍රියාකාරීකෙක් වෙනවා. ඒ වගේම එතුමා තමයි ලෝක ප්‍රථම කළු ජාතික අගරාධ ගුරුවරයාද වන්නේ. අන්න එතුමාගේ කාලය වෙනකොට දකුණු අප්‍රිකානු රජය කළු දකුණු අප්‍රිකානුවන්ට විෂයාකාරයෙන් පුරවැසියා ලබා දෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ වාතාවරණයක් තුළදී කළු සුදු භේදය සමග මේ කළු සුදු භේදයත් සමගම ආගමික ගැටුම් උත්සන්න වෙන ඒ රට තුල ඒ සමගම මීට විසඳුමක් වශයෙන් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිතුමා විසින් TRC නැත්තම් Truth and Reconciliation Commission එක පත් කරනවා. ඒ මොසුන් සඳහා මම මේ කියන්නේ ඩෙස්මන්ඩ් ටුටු පත් කරනවා. ඩෙස්මන්ඩ් ටුටු විසින් මේ දකුණු අප්‍රිකානු රජය තුල දකුණු අප්‍රිකා මිනිස්සු තුල ආගමික සංහිඳිය ඇති කිරීමට ඍජු ක්‍රියාමාර්ග ගන්නවා. අන්න එතනදි මම වලට මතක් මම
මතක් කරන්න කැමති යෝජකයන්ට ඩෙස්මන්ඩ් ටුටු කියන්නේ දේශපාලන ව්‍යුහයේ කෙනෙක් දේශපාලන ව්‍යුහයේ කොටස්කාරයෙක් නෙමෙයි. ඔහු පූජ්‍ය පක්ෂයේ කෙනෙක් කියලා. අන්න හැරෙන්නම් මගේ දෙවෙනි කරුණ දෙතර. එතෙන්දී එහිදී ඉන්දියාවේ ඇති වුණා දරුණු ආගමික අරගලයක් ඉන්ෆාස් අරගලය කියලා. අන්න ඉන්ෆාස් අරගලය ඇති වුණාට මම පැහැදිලි කරලා පෙන්නන්නම්. එකම ආගමික කණ්ඩායමක් දරපු මත දෙකක පරස්පර විරෝධීතාවය නිසා ඒ ආගමික සන්නිධිය කියන දර ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න එතෙන්දී යුද්ධමය තත්ත්වයක් පවා හට ගන්නවා මිත්‍රෝනි. අන්න එතෙන්දී මේ වගේ වාතාවරණයක් තියෙද්දි පූජ්‍ය පක්ෂ විසින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ මිනිස්සුන්ගේ නිරවුල් ආගමික අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා මේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අටගත් මේ ආගමික අරගලය කෙමෙන් පහළ නැතිලා නම් මිත්‍රෝනි. ඉන්පසු මාරෙන්නම් මගේ තුන්වෙනි කරුණ නේ ඉතාලිය ශාන්ත එගිඩියෝ කමිටුව විසින් ඇල්බේනියාව මොසැම්බික් අතර පැවති. ඒ මතන්දි අතර පැවති. ඒ ආගමික ගැටලුකාරී තත්ත්ව නිරාකරණය කරන්න උදව් කරනවා මිත්‍රෝනි. ඒකෙසද කියලා මම පැහැදිලි කරනවා. මෙතෙන්දී මේ ශාන්ත එගිඩියෝ කමිටුව එතෙන්දී ඒ ගැටුම්කාරී තත්ත්ව නවත්තන්න රජය උත්සාහ කරනවා. ඔව් ඒක ඇත්ත. ඔව් එතෙන්දී අපේ නායකතුමා පදනම ඉතා ලස්සනට ප්‍රකාශ කරනවා. ගැටුම නැවැත්වීම වනායේ ආගමික සන්නිධිය ඇති කෙරෙීම නෙමෙයි. ගැටුම නැවැත්වීම කියන්නේ ඒ දරුණු තත්ත්වයට සමතයට පත් කරලා ගෙන්න తాවකාලික විසඳුමක් විතරයි. එතෙන්දී මිනිසුන්ගේ ආධ්‍යාත්මය සමග කතා කරලා ඒ මිනිසුන්ගේ මනසට කාවත් ගන්නේ ආගමික සන්නිධිය වටිනාකම කාවත් ගන්නේ මේ අපේ කියන මේ පූජ්‍ය පක්ෂයයි. ඒ මොකද කිව්වොත් දේශපාලන තන්ත්‍රයේ රාජකාරී අවසන් වන තැන කොතනද? අන්න එතෙන් පටන් තමයි ආගමික සන්නිධිය කියන තැන ප්‍රශ්නේ ඇති වෙන්නේ මිත්‍රෝනි. අන්න ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඇති. දැන් ගැටුම් නැවැත්වීම කියන්නේ ආගමික සන්නිධිය නෙමෙයි. යෝජකයන්ට කියන්න කැමති. ඒ දෙක පටලවාගෙන මෙතන විවාද කරලා ලෑස්ති වෙන්න එපා. ඒ සමගම මේ ශාන්ත එගිඩියෝ කමිටුවේ හිටපු පූජ්‍ය පක්ෂය ඇවිල්ලා කතෝලික සභාව පිහිටුණා. ඒ කතෝලික සභාව හරහා මේ මිනිස්සු තුල ආගමික සන්නිධිය ඇති වෙන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ටික ඊටම ඍජුව ගන්නවා මිතුරුනි. අන්න ඒ සමගම මම මෙතන කරුණු වඩා සත්‍ය වූ කරුණු මත පැහැදිලි කරලා පෙන්නවා කොහොමද රටේ ඉරසර වූ ආගමික සන්නිධිය ඇති කරගන්න මේ දේශපාලන තන්ත්‍රය නෙමෙයි පූජ්‍ය පක්ෂයේ කොහොමද දායක වෙච්ච ආකාරය ගැන මම දැන් මෙතන පොඩිම පැහැදිලි කරලා පෙන්නවා. ඒ සමගම මම යෝජකයන්ගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි අපි මෙතනදී ඔප්පු කරලා පෙන්නපු මේ ආධ්‍යාත්මයේ සමග ඇති වෙන්න ඕන මේ ඉරසර ආගමික සන්නිධියව කොහොමද ඔයගොල්ලෝ කියන්නේ ඔය දේශපාලන තන්ත්‍රය විසින් ආධ්‍යාත්මය කතා කරලා ඒ හදවට දැනෙන්න කතා කරලා ඒ මනසට මේ කාවද්දන්නේ කොහොමද මේ ආගමික සන්නිධිය වටිනාකම ඔය නීති රීති සම්පාදනය කරලා නීතිමය පියවර අරගෙන කොහොමද එසේ කරන්න කියලා ඒ ගත්තු ක්‍රියාමාර්ග ටිකයි ඒ ක්‍රියාමාර්ග ගත්තු අවස්ථාවයි ඒ ක්‍රියාමාර්ග ගත්තේ කොතනද කියලා කතාව ආරම්භයේදීම යෝජකයන්ගේ තුන්වැන්නාට ඔප්පු කරලා පෙන්නන්න කියලා මා අභියෝග කරනවා. එසේනම් මාතෘකාව පැහැදිලි. රටක තිරසාර ආගමික සන්නිධිය ඇති කිරීමේලා වඩා වැඩි කාර්යභාරයක් ගන්නේ දේශපාලන තන්ත්‍රය නෙමෙයි පූජ්‍ය පක්ෂය. එසේනම් ඔබ සැමට දරුවන් සරණයි. මින් අනතුරුව යෝජක කණ්ඩායමේ තුන්වැනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා. රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමේලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට නොව දේශපාලන තන්ත්‍රයට වේ. ගරු බුද්ධමුතුනේ අද නොවැම්බර් 21 මීට මාස 7කටත් අවුරුද්දකටත් කලින් ලංකාවේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය වුණා. අවුරුදු 30ක් කුරිරු ත්‍රස්තවාදයකින් බැට කෑපු අපිට මේක තවත් එක් මිලේජ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. නමුත් ගරු බුද්ධමුතුනේ අද සහරාම් හෂීන් මේ අන්තවාදී මතදරන පුද්ගලයන්ට අන්තවාදී මතදරන ආගමික නායකයන්ට මොනරවිල කැප්පෙටි පොළ වෙලා ඉවරයි ගරු බුදුමුතුනේ. එතකොට කොහොමද මෙවන් ආගමික නායකයන් පසුබිම් කරගෙන රටක ආගමික සංහිඳියාව හදන්නේ, රටක ආගමික සංහිඳියාව තිරසාර භාවයකින් පවත්වාගෙන යන්නේ? එතකොට ගරු බුදුමුතුනේ ඔබ අප සියලුම දෙනා දන්නවා ISIS සිරිපුර ත්‍රස්තවාදීන් මෞලවිවරයාව ගිය වසරේදී ඝාතනය කරනවා. එතකොට අබු බකර් අල් බග්දාදිව
අංගවල බග්දාදිව නවත්තන්න මුස්ලිම් මෞලවිවරු කීපයක් යනවා කියමුකෝ. එතකොට ඔවුන් ඔය එතනදි කරන්නේ මොකක්ද දන්නවද ගරු බුදුමුතුනේ? ඔව් අල්ලාහගේ කැමැත්ත කියලා ඒ මෞලවිවරු නවත්තන එක. මොකද මේ වගේ ත්‍රස්තවාදී නායකයන්ට ආධ්‍යාත්මිකව පාලනය කරන්න බෑ ගරු බුදුමුතුනේ. එතකොට යෝජක පිළ කියනවා ආධ්‍යාත්මය අවශ්‍යයි කියලා. හැබැයි මෙවැනි ත්‍රස්තවාදී නායකයන්ව කිසිසේත්ම ආධ්‍යාත්මයකින් හෝ ආකල්පමයකින් පාලනය කරන්න බෑ. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එදා ගෙන ගිය දැඩි හමුදා පාලනය නිසා තමයි ගරු බුදුමුතුනේ අද වෙද්දී ඒ කුරිරු පාලකයා මේ ලෝකයෙන් තුරන් වෙලා තියෙන්නේ. එතකොට අපේ නායකතුමා පදනමේදී පැහැදිලිවම හඳුන්වලා දෙනවා ආගමික සංහිඳිය ආගමික ගැටලුවක් කියන්නේ ආගම් දෙකක් අතර තියෙන ගැටලුවක් නෙමෙයි ආගම් ඇතුළ වෙන ගැටලුත් ඒකට අදාළ වෙනවා. එතකොට ගරු බුදුමුතුනේ උදාහරණයක් විදිහට මම කියන්නම්. ශ්‍රියා සුන්නි ගැටුම මුස්ලිම් නිකායවන් දෙක අතර මේ ගැටුම මැද පෙරදිග කලාපයේ විශාල වශයෙන් ආందోලනයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ගරු බුදුමුතුනේ ගිය වසරේදී සිදු ඉරානයේ හා සෞදි අරාබියේ සිදු ප්‍රොක්සි ගැටුම නිසා ඉරානයේ ජනතාව බොහෝ සෙයින් දුකටපත් වෙනවා. එතකොට ගරු බුදුමුතුනේ මේ ශ්‍රියා සුන්නි නිකාය මිනිස්සු ආගමික නායකයන් පූජ්‍ය පක්ෂය එකතු වෙලා මේ දේවල් කරන්නේ. එතකොට කොහොමද මෙවන් පූජ්‍ය පක්ෂයක් තියාගෙන මෙවන් ආගමික නායකයන් තියාගෙන යෝජක පිළ තාම කියනවා අවශ්‍ය වෙන්නේ පූජ්‍ය පක්ෂය කියලා. ඒක හරි මුග්ධ ක්‍රියාවක්. එතකොට ගරු බුදුමුතුනේ ඉරානයේ අසර්බයිජානයේ බහරේනයේ ඉරාකයේ වගේ රටවල් වල මේ ශියා සුන්නි සමාජයේ සිවිල් සමාජයනු යම් පොඩි ගැටුම් මතුවෙනවා. එතකොට ගෙවි ගිය වසර 5ේදී 150ක් ඉරානය එනවා. අසර්බයිජානයේ 140ක් වෙනවා. බහරේනයේ 138ක් වෙනවා. එතකොට මගේ ආදරණීය බුදුමුතුනේ කොහොමද මෙවන් පසුබිමක් තියාගෙන රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කරන්නේ? රටක ආගමික සංහිඳියාව තිරසාරාත්මක ඉදිරියට අනාගතයට පවත්වාගෙන යන්නේ කියලා මම යෝජක පිළට ප්‍රශ්න කරනවා. ඒ වගේම යෝජක පිළේ නායකයාගේ කතාවේ අහන්න ලැබුණා ආගමික නායකයන් මේ ආධ්‍යාත්මික තුලින් මේ ආගමික සංහිඳියාව ඇති කරන්න පුළුවන් කියලා. හැබැයි ගරු බුද්ධිමුතුනේ ආගම ඇතුළෙම ඊට ප්‍රශ්න තියෙනවා. අපි අපේ දෙවැන්නා උදාහරණයක් කරන් පෙන්නුවා. සිංහල කාන්තාවකට මුස්ලිම් තරුණයෙක් විවාහ කරගන්න බෑ. ඒකට ආගමික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ගරු බුද්ධිමුතුනේ පූජ්‍ය පක්ෂයත් මේ ආගමික මතවාද හිස මුදුනේ දරාගෙන තමයි මේ ආගමික සංහිඳියාව කියන මේසට වාඩි වෙන්නේ. එතකොට මෙතනින් ප්‍රශ්නේ තවත් වැඩි දුරට යනවා. එතකොට ආගමික නායකයන් එහෙම අරද්දී කොහොමද අපි ආගමික සංහිඳියාව ඇති කරන්නේ? කොහොමද තිරසාර වෙන්නේ? ඒ ප්‍රශ්නය මම යෝජක පිළේ තෙවන්නාගේ කතාවාරයෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ගරු බුදුමුතුනේ මම නැවතත් මෙතන මේ විදග්ධ සභාවේ ප්‍රතිෂ්ඨාපනය කරනවා රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට නොව දේශපාලන තන්ත්‍රයට වේ. මොකද දේශපාලන තන්ත්‍රයට පූජ්‍ය පක්ෂයට වඩා බලතල තිබෙනවා, අවශ්‍ය ප්‍රතිපාදන ටික තියෙනවා, අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒ නිසා දේශපාලන තන්ත්‍රය මේ සඳහා වැදගත් ක්‍රියාවක් ඉටු කරනවා. හොඳයි. මින් අනතුරුව ප්‍රතියෝජක කණ්ඩායමේ තුන්වැනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා. රටක තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කිරීමලා වඩා වැදගත් කාර්යයක් වනුයේ දේශපාලනික තන්ත්‍රය නෙව පූජ්‍ය පක්ෂ වේ. අවසරයි මගේ අදිරින් විතර උත්තර විවාදයට ප්‍රතියෝජක පිළි තුන්වැන්න වශයෙන් එක්වන්නට ඒත් එක තමයි හැරෙනවා මගේ කරුණ දිහාට මගේ අදිරින් විතරේ මම ගන්නවා සුඩානය මගේ අදිරින් විතරේ 1972 දී සුඩානයේ දරුණු ආගමික ගැටලුවක් ඇතිවෙනවා මගේ අදිරින් විතරේ. ඔය කියන්නේ ආගමික ගැටලුවට ප්‍රධාන වශයෙන්ම එකතු වෙන්නේ ප්‍රධාන හේතුවක් මගේ අදිරින් විතරේ මිනිසු ආගම් තුල හරි අවබෝධයක් නැති වෙන මගේ අදිරින් විතරේ. ඉතින් ඔන්න ඒ ආගමික ගැටලුව නැති කරගෙන හිතාගෙන මේ කියනවා කමිටු දෙකක් පත් වෙනවා. මොකද්ද? World Council of Church මගේ අදිරින් විතරේ. අනිත් කමිටුව World Africa Catholic Society. ඔය කියනවා කමිටු දෙක ඉස්සරහට එවිලා මේ කියනවා ගැටලුකාරී තත්ත්වයෙන් පසුව මගේ අදිරින් විතරේ. අන්න එතනදී පදන මේ වගේ නායකතුමා හරි ලස්සනට ගෙනහැල්ලා පෙන්නුවා. මේ කියනවා ගැටලු ටික නැති කරන එතන සංහිඳියාවක් නෙමෙයි. ඒ ගැටලු निराකරණය කිරීමක්. ගැටලු निराකරණය කරාට පස්සේ තමයි මේ සංහිඳියාවට එළඹෙන්නේ මගේ අදිරින් විතරේ. එතකොට ඔය කියනවා ඌ විදියට මේ කමිටු දෙක හදාගෙන කමිටු දෙකේ නායකයෝ ටික හරි ලස්සනට කතා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ටික ගන්නවා. අන්න ක්‍රියාමාර්ග ටික කිව්වම පූජ්‍ය පක්ෂ මගින් ක්‍රියාමාර්ග ටිකක් පෙන්නනවා. එතනදී මම කියනවා ආගම අතර අන්න අවබෝධයක් තියෙන්න ඕනේ. ආධ්‍යාත්මයට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහයෝගය සහ සහජීවනයක් තියෙන්න ඕනේ. මගේ අදිරි විතරේ ඔය කරුණු තුන තෘප්ත කරන්න පුළුවන් නම් අන්න ආගමික සංහිඳියාවක් හිතෙනවා කියනවා. එතකොට මම අහන්න කැමති ඔන්න මම ප්‍රශ්නයක් යොමු කරනවා හතරවෙන්නට.
මගේ අදින විතරයි මට කියලා පෙන්වන්නකෝ මේ කරුණු තුන දේශපාලන ත්‍රාන්තරයෙන් තෘප්ත කරන්න පුළුවන්ද කියන එක පෙන්වන්න මගේ අදින විතරයි මෙතනදී අපි පෙන්වලා ඉවරයි මේ කියනවා කරුණු තුන තෘප්ත කරන්න පුළුවන් වෙන්නේ පූජ්‍ය පක්ෂයට විතරයි කියලා හැරෙන මගේ දෙවෙනි කරුණු දිහාට ආදරෙන් විතරයි මොකද්ද මොසම්බික් රාජ්‍යය මගේ අදින විතරයි මේ කියනවා මොසම්බික් රාජ්‍ය තුල 1992 දී මේ රෝමේ පදනම් කරගෙන හරි දරුණු ගැටලුවක් ඉදිරිය මගේ අදින විතරයි ඔය ගැටලුවට රජින් පියවර ගන්නවා අන්න මිනිස් පාරේ ගහගෙන මරාගද්දි රජය ඇවිල්ලා නීති ටික දාලා මිනිස්සුන්ගේ දෙපැත්තට ඈත් කරනවා ඇත්ත මගේ නායකතුමා පද නෙමෙයි ගෙන හැලපෙනවා ග්‍රන්ථ ගෙනහැල්ලා මිනිස්සුන්ට හරිනවද කියලා. ඇත්තම ගාතනේ විතරේ ග්‍රන්ථයක් මිනිස්සුන්ට දීලා ඕගොල්ලෝ මේක බලාගෙන සංහිඳාවෙන් ඉන්නකොට මිනිස්සු ඉන්නවද? නෑ. අන්න දේශපාලනයේ විසින් මෙතෙන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. දේශපාලනය පුළුවන් ගැටලුව निराකරණය කිරීම තමයි. සංහිඳාවෙන් කිරීමක් නෑ. එහෙනම් මගේ අද විතරේ අන්න ඔය කියනවා ගැටලුවට සෙන් එගිඩියා කවුන්සිල් එකක් ප්‍රත් කරනවා. අන්න සෙන් එගොඩියා කවුන්සිල් මතින් ඔය කියනවා පූජකවරු ටික එකතු වෙලා දේශපාලන අවශ්‍ය කරුණු ටික තෘප්ත කරන්නේ නෑ. මොකද දේශපාලනේ වෙනම පැත්තක් මේ අපි කතා කරන්නේ ආගමික සංහිඳියාව ගැන. එතකොට ආගමික සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය කරුණු තුන මම පෙන්නුවා. අන්නේ කරුණු තුන තෘප්ත කරලා මේ කියන්නා වූ ආගමික සංහිඳියාව මේ කියන්නා වූ මොසම්බික් රාජ්‍ය තුලත් කරනවා මගේ අදට. මට පෙන්වලා දෙන්නකෝ. දැන් සර්ච් කරලා බලන්න මොසම්බික් රාජ්‍ය තුල මේ වෙන විට ඔය කියන්නා වූ ආගමික සංහිඳියාව නැතිලා තියෙනවද කියලා. නෑ මගේ අදට විතරේ. තාමත් සංහිඳියාවක් තියෙනවා. හැරෙන්න මගේ තුන්වෙනි කරුණ දිහාට. මොකද්ද? ඒත් එකම තමයි මගේ ආදරේ විතරේ. කිස්කේස් අසවියා කෙන්යානු ජාතිකයෙක් මගේ අදින විතරේ රටවල් 20කට මේ කියනවා ආගමික සංහිඳියාව ඇති කිරීමට යකින් උපදේශ අරගෙන තියෙනවා මගේ අදින විතරේ උපදේශ අරගත්තු එයා හරි ලස්සන කතාවක් මෙහෙම කියනවා මොකද්ද මිනිසා තුල එහෙම නැත්නම් මානවයා තුල සංහිඳියාවක් ඇති කළ හැකි ආගමික අධ්‍යාත්මික විතරයි මගේ අදින විතරේ අධ්‍යාත්මික විතරයි මෙතෙන්දී අධ්‍යාත්මික කියලා කියන්නේ අපි ඔය කියනවා වූ මගේ නායක ගෙනහැල්ලා දීපු කරුණු ටික එහෙනම් නායකයම කියනවා අපිට පුළුවන් දේශපාලන මේ කියනවා දේශපාලන තාන්ත්‍රණයෙන් අපිට දෙන්න පුළුවන් ටික මොනවද බෞද්ධ ක්‍රමයන් ටික දෙන්න පුළුවන් ගැටලු ටික දෙන්න පුළුවන් මගේ අදින විතරේ නමුත් ඔය කියනවා වූ පූජ්‍ය පක්ෂය කරන කාර්යභාර ටික කරන්න බෑ ඒත් එකම හැරෙන්නම් මම දෙවන්න දිහාට මොකද්ද අපි ප්‍රශ්නයක් අහුව මගේ නායකතුමා පළවෙනි ප්‍රශ්නයක් අහුව යෝජකයාගෙන් උත්තර දුන්නේ නැහැ දෙවන්නට කියන්නේ කිව්වා දෙවන්න උත්තර දුන්නෙත් නැහැ තුන්වෙන්නට කියන්නේ කිව්වා තුන්වෙන්න උත්තර දුන්නෙත් නැහැ මගේ අදින විතරේ එතකොට මමත් මෙතන ප්‍රශ්න දෙකක් යමු කරා යෝජකයන්ගෙන් උත්තර දෙන්න කියලා මම හතරවෙනියගෙන්වත් ඉල්ලනවා ඒත් එම තමයි තුන්වෙනි හරි ලස්සන කතාව කරනවා පාස්කු ප්‍රහාරය ගැන මගේ අදින විතරේ පාස්කු ප්‍රහාරය ගන්න පුළුවන් ටික මොකද්ද කර්වියු ටික දාලා මිනිස්සුන්ට යන්න බැරි තැන හිටියා අන්න අපේ නාහිමි පාරන් වල ටික මවුලරුන් ටික කෙලිම ආවේ බිෂොප් මන්දිරයට අන්න මගේ අදින් දීපුනේ එතන සංඛ්‍යාවක් රටක පෙන්නුවා මෙන්න මිනිස්සු ටික ඇවිල්ලා එකතු වෙන්න ඕනේ අන්න පාස්කු ප්‍රහාරය හරියටම මැදලලා උන්වයි කියනවා උගේ යටපත් කරලා හරියටම අපි දැක්ක මුස්ලිම් කොවිල් පල්ලි වල වෙසක් කූඩු එල්ලනවා මගේ අදින් විතරේ අන්න සංහිඳියාව ඔන්න රටක සංහිඳියාව ඇති කරා අපි පූජ්‍ය පක්ෂය විසින් එහෙනම් මාතෘකාව පැහැදිලි රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීම කියලා වඩා වැදගත් කාර්යභාරයක් වන්නේ දේශපාලන යන්ත්‍රණව පූජ්‍ය පක්ෂයේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි මින් අනතුරුව යෝජක කණ්ඩායමේ සිව්වෙනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා යෝජක පිළ සිවන්නා විදියට අවස්ථයි මගේ හඩාවදි කරන්න යෝජක පිළ කියනවා වගේ රටක තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කරන්න පුළුවන් පූජ්‍ය පක්ෂයේද නෑ පැහැදිලිව පෙන්නනවා පූජ්‍ය පක්ෂයට ආගම සතුව තිබෙන කාර්යයන් වෙන්නේ ආගම ප්‍රචාරණය සහ ආගමේ අනුගාමිකයන්ගේ ආධ්‍යාත්මික සුවය පිණිස කටයුතු කිරීම. එතකොට විවිධ ආගම් විවිධ පසුබිම් විවිධ සංකල්ප විවිධ මතවාද තියෙනකොට කොහොමද ආගම් නායකයින්ට පුළුවන් වෙන්නේ රටක සංහිඳියාවක් ආගමික සංහිඳියාවක් ඇති ගන්න. අපේ දෙවන්නා තෙවන්නා පෙන්නවා ආගම් ඇතුළෙම තියෙන පසුබිම් ආගම් වල තියෙන සංකල්ප. එතකොට කොහොමද යෝජක පිළ කියනවා වගේ රටක තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කරන්නේ? ප්‍රතියෝජක පිළේ නායකයා හරි අපූර්වට කියනවා සංහිඳියාවක් ඇති කරන්න පුළුවන් කියලා. ඔව්. එතකොට අපිත් ආසයි සංහිඳියාවක් ඇති කරන්න පුළුවන් නම් එහෙම මුස්ලිම් කාන්තාව සිංහ බෞද්ධ පිරිමියට ආදරය කරන්න ප්‍රේම කරන්න පුළුවන් තරමකට එනවා නම් අපිත් කැමතියි. නමුත් එහෙම කරන්න බැරි තත්ත්වයකට පමුණ වැඩි වර්ධනය වෙලා තියෙනවා. මොකද අද ආගම් විසින්ම බාධා පමුණනවා. එතකොට එහෙම බාධා තියෙනකොට එහෙම ඉගැන්වීම් තියෙනකොට ඒ ඉගැන්වීම් කරන නායකයන්ගෙන් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ රටක ආගමික සංහිඳියාවක්. ඒ වගේමයි ප්‍රතියෝජක පිළේ දෙවන්න හරි අපූර්වට කියනවා මොසැම්බික් යුද්ධය නිරාකරණය කරන ගැන. ඒතකොට මොසැම්බික් යුද්ධය නිරාකරණය කරේ ඇඳිරි නීති දම්වලා. ඒ වගේම රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග අරගෙන. ඒ වගේමයි ප්‍රතියෝජක පිළේ නිරන්තරයෙන් කිව්වා යුද්ධයක් නිම කරලා නිරාකරණය කරලා නෙවෙයි සංහිඳියාව පතුරවන්න පුළුවන් වෙන්නේ කියලා. සංහිඳියාව
සංහිඳියාව පතුරවන එක ආගමේ කටයුත්තක් කියලා. නමුත් මම කියනවා කොහොමද සංහිඳියාවක් පතුරවන්නේ හරියම යුද්ධයක්වත් අවසන් නොකර? කොහොමද ලෝකයේ පුරා යුද්ධයක් පැතිරෙනකොට කොහොමද සංහිඳියාවක් පතුරවන්නේ? අද වෙනකොට අවුරුදු 20කට ආසන්න ප්‍රමාණයක් ISIS අල් කයිඩාන්ගෙන් අපි ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙනවා. එතකොට කොහොමද එම ගැටලු निराකරණය කරන්නේ නැතුව අපි රටක තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කරන්නේ? ඒ වගේම එතකොට ලෝකේ පුරා යුද්ධ රැසක් තියාගෙන කොහොමද සංහිඳියාවක් අපි ඇති කරන්නේ? එතකොට කවද්ද ඔය කියන තිරසාර සංහිඳියාව අපි දකින්නේ? වියතුනේ අපි මෙතන කතා කරන්නේ තිරසාර ආගමික සංහිඳියාව. තිරසාර ආගමික සංහිඳියාවක් ඇති කරන්න නම් අපිට අවශ්‍ය වෙන තිරසාර සාධක තියෙනවා. ඒ අතර සියලු ආගමික අනුගාමිකයන් සත්ව සමානාත්මක ආර්ථිකයක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. හොඳ සංස්කෘතියක් තියෙන්න ඕන. ඒ වගේම සමාජීය පරිසරයක් තියෙන්න ඕන. අන්න ඒ කාරණා නිසා මම අහනවා කොහොමද ඔය කියන සංහිඳියාව ආගමික නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි පෙන්වලා දෙනවා රටක දේශපාලන යාන්ත්‍රණයක් කියන්නේ සරලවම ගත්තොත් රටේ තියෙන ප්‍රධානතම සාධකය. එතකොට අධ්‍යාපනයේ පැත්තෙනුත් සංස්කෘතියේ පැත්තෙනුත් ආර්ථිකයේ පැත්තෙනුත් ගොඩනංවන්න පුළුවන් වෙන්නේ රටක දේශපාලන යාන්ත්‍රණයට. හරි උදාහරණයකට හැරෙන්නම්. අපි හිතමු Hindu ආගම සංකල්පයකට අනුව ඔවුන් සත්ත්වමස් ආහාරයට අනුභව කරන්නේ නැහැ. නමුත් ගවයාව පූජ්‍යත්වයට පත් කරනවා. ඒ වගේමයි ඉස්ලාම් වරුන් ගවමස් අනුභව කරන්නේ නැහැ. නමුත් පූජ්‍යත්වයට පත් කරන ඌරව. අන්න ඒකත් එතකොට ආගමික සංස්කෘතියක්, ආගමික සංකල්පයක්. එතකොට මෙවැනි සංකල්ප සංස්කෘතික තියාගෙන කොහොමද අපි කොහොමද ආගමික නායකයන්ගෙන් ආගම වලින් අපි තවදුරටත් ආගමික සංහිඳියාවක් බලාපොරොත්තු වෙන්නේ? එතකොට මෙතනට අවශ්‍ය වෙන පොදු සාධකයක්, විචල්්‍ය නොවන සාධකයක්. අන්න එතනදී අවශ්‍ය වෙනවා සැමට පොදු වාතාවරණයක්, සැමට පොදු නීතියක්. ඒ අනුව පූජ්‍ය පක්ෂයට ආගමට අනුව ප්‍රතිපත්තියක් කරා යන්න පුළුවන්. නමුත් සියලු ආගම් වලට පොදු නීතියක් පනවන්න බෑ. අන්න එතකොට අපි පදන මේ පෙන්වලා දෙන ආකාරයට අන්නෝන් ආගම් අතර සංහිඳියාවක් ඇති කරන්න වෙනවා. මම හැදෙන්නම් හොඳ උදාහරණයකට. හිතන්න ඔබේ පන්තියේ ඔබ යාළුවෙක් සමග ගහ ගන්නවා. නමුත් ඒ ගැටලුව निराකරණය කරන්න අනිවාර්යෙන් ඔබේ යාළුවෙක් හෝ ගුරුතුමාට සම්බන්ධ වෙන්න වෙනවා. එන්න එතකොට තුන්වෙනි පාර්ශවයක් අවශ්‍ය වෙනවා. ඔය කියන විදිහට එහෙම ගැටලුව निराකරණය කරන්න නැතුව පුළුවන් නම් දෙන්නව යාළු කරලා දෙන්නට වැරද්ද පෙන්නලා කරන්න පුළුවන්ද? බැහැ වියතුනේ. මුලින්ම කරන්න ඕන ගැටලුව निराකරණය කරන්න. අන්න එතකොට අපි ආදේශ කරනවා මේ වර්තමාන තත්ත්වයට. එතකොට අවශ්‍ය වෙන්නේ රාජ්‍ය තන්ත්‍රය. මොකද ඔය කියන විදිහට ආගමික නායකින්ට බෑ යුද්ධයේ අතරමැද්දට ඇවිල්ලා යුද්ධය නවත්තන්න. යන්නේ ඒ අනුව පැහැදිලිව පෙන්වලා දෙනවා. ඒ අනුව අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මේ අනතුරුව ප්‍රතියෝජක කණ්ඩායමේ සිව්වැනි කතිකයාට ආරාධනා කරනවා තම කතාව ඉදිරිපත් කිරීම සඳහා. ප්‍රතියෝජක පිළේ සිව්වැන්නා ලෙස උත්තෝ විවාදයට ප්‍රවිෂ්ඨ වන්නට අවසරයි. ප්‍රවිෂ්ඨයත් එක්ක යොමු වෙන්නම් එදා 1990 දී එක්සත් ජාතීන්ගේ සාමය පිළිබඳ කොමිසමක් පිහිටවනවා. අන්න ඔය කියනවා කොමිසම පිහිටවන්නට ප්‍රධාන හේතු සාධකයක් වන්නේ ආගමික ගැටලුවාමේ සහජීවනය කියන කාරණාව. එදා ඒගොල්ලෝ කියනවා ආගම වැරදි දිශ ප්‍රචාරණය හා වාද දැක්වීම නිසා මේ ආගමික ගැටලු ඇති වෙනවා කියලා. ඒත් එක්කම ඒගොල්ලෝ සුඩානයේ යුනෙක් ලිබරල් ලංකාවෙන් රටවල් එක පරීක්ෂණ කළා. තවත් වසර 9කින් 1999 දී ප්‍රකාශයක් පත් කරනවා මේ සංහිඳියාව ඇති කරන්න ආධ්‍යාත්මික සුවය ලබා දෙන්න පුළුවන් පූජ්‍ය පක්ෂයට විතරයි කියලා. ඕක මතක් කරලා දෙන්න කැමති යෝජකයන්ට. ඒ විතරක් නෙමෙයි යෝජකයන් කියපු අපූර්ව කතාවල් ඊළඟට යොමු වෙන්නම්. යෝජකයන්ගේ දෙවෙන්න කියනවා කිරිදරුවන් මරනවට බයිබලයේ එපා කිය බයිබලයෙන් පාප වෙන්නේ නැහැ කියනලු. බයිබලයේ කොහේ හරි කියලා තියනවද? ඔයගොල්ලෝ කිරිදරුවන් මවන්නේ ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. බොරු තර්ක කරලා ආගම් වලට අගෞරව කරන්න එපා. එතනින් එහාට ගිහිල්ලා මේගොල්ලෝ හැමෝම කතා කරා මේ මුස්ලිම් ත්‍රස්තවාදය ගැන, අන්තවාදී කාරණාව ගැන. දෙයක් මතක් කරන්නට කැමතියි. ඒගොල්ලන්ගේ ප්‍රධාන සටන් පාඩක් වෙලා තියෙන්නේ දෙවියන්ව විශ්වාස නොකරන්න මරා දමන්න කියන කාරණාව. හැබැයි ඒකේ හරි තේරුම ඒක නෙමෙයි. ඒකේ හරි තේරුම තමයි දෙවියන් වහන්සේ ගැන ඇති වෙන සැක ඇති වෙන සිතුවිලි ටික මරා දමන්න කියලා. අන්න ඔය කාරණාව හරියටියෙන් දන්න මවුලෝ වරේට පුළුවන් වෙනවා. ඔය කාරණාව හරියට පහදා දෙන්නට ඔය සස්තවාදයෙන්ට. හැබැයි ජීවිතේට ඔය කාරණාව දේශපාලඥයෙක්ට කියලා කතාව කියලා දෙන්න බෑ. මොකද දේශපාලනයන් දන්නේ කවුරු හරි ලියලා දෙන කතාව කියලා කරන්න විතරයි. ඒක මතක් කරලා දෙන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි දෙවෙන්න හැමෝම මේ ආගමික ගැටලු මතු කරනවා.
මතක් කරන්න කැමති අපේ නායකයා කිව්ව පටන් ගද්දිම ආගමික ගැටලු සමානයි ආගමික සංහිඳියාව නෙමෙයි කියන කාරණාව පොඩ්ඩක් හිතන්න. ඒ වගේම දෙවන්න කතා කරනවා මේ දේශපාලනය භූම දාන කරන්න දුන්නෑලු කොවිඩ් එක අන්න ඕකත් එක්ක ගැටලුවක් ඉස්මතු වුණාලු. ඕක දේශපාලනය මැදිහත් වෙලා එක තීරණයකට ආවලු. හරි තීරණයකට ආවයි. ඒක තමයි ගැටලුව අපි කියන. හැබැයි එතනින් පස්සේ මිනිස්සුන්ගේ සිත්වල ඇති වෙන්න ගත්ත නේද? අපිට භූම දාන කරන්න දුන්නේ නෑනේ. අපිට භූම දාන කරන්න තියනවානේ. අන්න ඒ වගේ සිතුවිලිත් එක්ක සහජීවනයේ නැති වෙන්න ආගමික අර්බුද සිතුවිලින් ඇති වෙන්න ගත්තා. ඒක නැති කරන්න තමයි පූජ්‍ය පක්ෂයට පුළුවන්. පූජ්‍ය පක්ෂයට පුළුවන් ওই කාරණාව හරියට දැනුම් දෙන්නට හරියට මිනිසුන්ගේ සිත් තුළට කාවත්තනට ඒක මතක් කරලා දෙන්න කැමති යෝජකයන්ට. එතනින් එහාට ගියාම යෝජකයන්ට මතක් කරන්න කැමති යෝජකයන්ගේ සිව්වන්න කතා කරනවා ගැටුම් නවත්තන්න බෑ කියලා. හරි ගැටුම් නවත්තන්න බෑ දේශපාලනය නැතුව කියලා. අපි කිසිසේත්ම කියන්නේ නැහැ දේශපාලනය ඕනේ නැහැ කියලා. දේශපාලනය ඕනේ. දේශපාලනය ඕනේ. ඕගොල්ලෝ කියන ওই ගැටුම් ටික නවත්තන්න තමයි. මතක තියාගන්න දේශපාලනයේ නවත්තන ගැටුම කියන්නේ සාමය විතරයි. හැබැයි එතනින් පස්සේ තමයි සහජීවනය කියන වැට පයින්න තියෙන්නේ. ඒ වැට පයින්නට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ දේශපාලන බිහු තන්ත්‍රයට දේශපාලන තන්ත්‍රයක් කරන්නේ පූජ්‍ය පක්ෂය සඳහා මේ සහජීවනය ඇති කිරීම සඳහා සහාය කරන එක. ඒ විතර නෙමෙයි මේගොල්ලෝ කතා කරන්න ගත්තා ප්‍රේම කරන්න ගා මේ මුස්ලිම් තරුණයෙක්ටයි කාන්තාව ආගම් දෙක තරුණයන්ට ආදරය කරන්න බෑ කියලා මතක තියාගන්න. ඒ ආගම් වල තියෙන ධර්මතාවයන් නෙමෙයි. ඒ ආගම් වල පසුකාලීන ඇතිවෙච්ච සංස්කෘති. ওই සංස්කෘති ටික නැති කරන්න පුළුවන් කොහෙවත් තියෙන දේශපාලනයන් නෙමෙයි. දේශපාලන තන්ත්‍රයට පුළුවන් ද නීතික දාලා සංස්කෘතියක් වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න පුළුවන්. අපි මේ කියන පූජ්‍ය පක්ෂයට විතරයි කියන කාරණාව හොඳ හැටි මතක් කරන්න සූදානම්. ඒ විතර නෙමෙයි ආගම් ප්‍රචාරණය ගැන කතා කරනවා. ඔය ප්‍රචාරණය නෙමෙයි මොනවා කරත් දේශපාලනයට පුළුවන් ද කියන්නකෝ මේ ආධ්‍යාත්මික බලයක් අවබෝධයක් දැනුමක් ලබා දෙන්න. මොකද අඩුම ගානේ දේශපාලනයක්වත් දන්නවද ඔය දැනුම ගැන? මෙච්චර කල් දේශපාලනයේ තිබ්බනේ. හරි එහෙනම් දේශපාලනයේ ඕගොල්ලෝ කියන වගේ පූජ්‍ය පක්ෂයට ගන්න තිබ්බා වගේ මේ සහජීවනය ඇති කරන්න තිබ්බනේ. පොඩ්ඩක් හිතලා කතා කරන්න මාතෘකාවත් එක්කලා නායකයාගේ ඉඳලා අපි පැහැදිලිව පෙන්වලා දුන්නා පූජ්‍ය පක්ෂයට තමයි හැකියාවක් තිබෙන්නේ මේ කියන තිරසාර ආගමික සංහිඳියාව ඇති කරන්නට. පරම්පරා ගණනාවක් සිත තුළ කාවැත්තෙන හැමදාම ඇති කරන්න පුළුවන් මේ සහ සංහිඳියාව ඇති කරන්නට පුළුවන් වෙන්නේ පූජ්‍ය පක්ෂයට විතරයි කියන කාරණාව හොඳ හැටි මතක් කරලා දෙන්න සූදානම් යෝජකෙන්ට ඔබ සැමට සම්මා සම්බුත්. මෙන්න අනතුරුව ප්‍රතියෝජක කණ්ඩායමේ කණ්ඩායම් නායකතුමන්ට ආරාධනා කරනවා තම පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම සඳහා. රටක ආගමික ගැටුම් වළක්වා ගැනීම සඳහා වඩා වැඩි කාර්යයක් ඇත්තේ දේශපාලන යාන්ත්‍රණයට වේ නොවේ. වියතුනේ මට පොතනහදී වැරදුනා. ඔව් මගේ ආදරණීය විදිහේ. මෙතන මේ විදිහට කතා කරලා ඉවරලා සමස්ත විවාදයේ වරද්දගෙන ඉන්නෝ යෝජකයන් කණ්ඩායම. මාර්තුකාව වෙලා තියෙන්නේ රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීම හෙලා. එහෙම නැතුව රටක ආගමික ගැටුම් ටික වළක්වා ගැනීම හෙලා නෙවෙයි. ඕක තමයි කාරණා අංක 1. ඊට පස්සේ දෙවැනි කාරණාව වෙන්නේ අපි ඊටමත් පැහැදිලිව පදනමේදී ගෙනල්ලා පෙන්නවා. යම් කිසි ගැටුම්කාරී අවස්ථාවක් ඉවර වෙන්නේ කොතෙන්ද? අන්න එතෙන් සිටයි ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගෙන්නේ. ওই කාරණාව ඊටමත් පැහැදිලිව අපි පදනමේදී ගෙනල්ලා පෙන්නවා. එතකොට මගේ ආදරණීය වියතුනේ දේශපාලන යාන්ත්‍රණයට නීති ගේන්න පුළුවන් එකගයි. දේශපාලන යාන්ත්‍රණයට ගැටුම් වළක්වා ගන්න පුළුවන් සංස්කෘතිකයි එකගයි. එතකොට මගේ ආදරණීය වියතුනේ දේශපාලන යාන්ත්‍රණයට ආගමික සංහිඳියාව ඇති කරන්න පුළුවන් විරුද්ධයි. ඇයි වියතුනේ අපි විරුද්ධ වුනේ? මගේ ආදරණීය වියතුනේ අපි ඊටමත් පැහැදිලිව කිව්වා ආගමික සංහිඳියාව කියන්නේ මිනිස්සුන්ගේ මනසත් එක්ක කතා කරන්න ඕන දෙයක්. මිනිස්සුන්ගේ මනසට එන්න ඕන දෙයක්. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයත් එක්ක කතා කරන්න ඕන දෙයක්. මගේ ආගම ගැන මම දැනගෙන තවත් ආගමික සංස්කෘතියක් ගැන මම දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඔය කාරණාව
කියනවා. ඒ වගේම තමයි ඒ කතාව යෝජක පිළියේ දෙවැන්නකිනුත් තව මගේ ආදරණීය විතුනේ මුස්ලිම් කාන්තාවක් බෞද්ධ පිරිමයක් එක්ක අහුවෙන්න බැරු. විතුනේ එහෙනම් උතන ප්‍රශ්නේ තියෙන්නේ නීතියෙන් දාලා තියෙනවද මුස්ලිම් සිංහල විවාහ එපා කියලා? නැහැ මගේ ආදරණීය විතුනේ. දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ආකල්ප ටික හදන්න ඕනේ. මගේ මනස හැදෙන්න ඕනේ. මගේ ආකල්පය හැදෙන්න ඕනේ. තවත් කෙනෙක්ව විවාහ කරගන්නවා නම් එයා හරියම ආගමකද? එයාගේ ආගම පක්ෂය ඒව මගේ ආදරණීය විතුනේ. ආගමේ කියලා නැහැ. ආගමානුකූල තත්වයකින් ආපු ප්‍රශ්නයකදී ආගමානුකූලවයි උත්තර දෙන්න ඕනේ. එරත් මගේ ආදරණීය විතුනේ. මේකට දේශපාලකයන් නෙවෙයි පූජ්‍ය පක්ෂයයි සුදුසු කියලා අපි ප්‍රධාන වශයෙන් කියපු කාරණා තුනක් මෙතනදී ඔප්පු කරා. මොකද්ද? පළවෙනි කාරණාව විදිහට අපි ඔප්පු කරා. වැඩිපුරම මිනිස්සු අහන්නේ දේශපාලකයන් කියන දේවල් වලට වැඩිය පූජ්‍ය පක්ෂය කියන දේ. මොන වගේ කාර්යයකදීද? ආගමානුකූල කාර්යයකදී. විතුනේ පාර්ලිමේන්තුව කල් දාන්න නම් එතන ප්‍රධාන එක්කෙනා වෙන්නේ දේශපාලනය. රටක් සංවර්ධනය කරන්න නම් ප්‍රධාන එක්කෙනා වෙන්නේ දේශපාලනය. හැබැයි මගේ ආදරණීය විතුනේ ආගමික අවස්ථාවකදී ප්‍රධාන වශයෙන්ම වැඩ කටයුතු කරන්න පුළුවන් ඒ ආගමානුකූල පූජ්‍ය පක්ෂයට. එයි මගේ ආදරණීය විතුනේ ආගමානුකූල පූජ්‍ය පක්ෂයට හැර ආගමේ ශාස්ත්‍රඥවරු මේ වෙනකොට මිහි පිට නැහැ. ලේඛන ග්‍රන්ථ වලින් ගැටුමක් නවත්තලා ඉවරලා මිනිස්සුන්ගේ මනස හදන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිසා මේකට පූජ්‍ය පක්ෂය සුදුසුයි කියලා විතුනේ අපි එක ඉල්ලේ කියා ප්‍රකාශ කරා. සහ අපි ඊට අදාළ කරුණු ගෙනාවා. කරුණු 7ක් ලංකාවෙන් නෙමෙයි මගේ ආදරණීය විතුනේ මහද්වීප වලින් ගෙනාවා. එතකොට මගේ ආදරණීය විතුනේ යෝජක පිළිහෙයා පැත්තෙන් ගෙනාවේ මොකද්ද? යෝජක පිළ කිසිම අවස්ථාවකදී කිව්වද ආගමික සංහිඳියාව ඇති කරන්න පුළුවන් දේශපාලඥයට මේ හේතු නිසා සහ ඔන්න දේශපාලඥයා ආගමික සංහිඳියාව ඇති කරලා තියෙනවා කියලා නැහැ මගේ ආදරණීය විතුනේ. යෝජක පිළ මේ තරම් වෙලා කතා කරේ ඔන්න දේශපාලඥයා ආගමික ගැටුම් ටික නැති කරලා තියෙනවා. ආගමික ගැටුම් වර්ධනය කරනවා කියලා අපි අත් දෙකම උස්සලා පිළිගන්නවා මගේ ආදරණීය විතුනේ. ඕන්න අපි තව පාරක් කතා කරමු. ඇත්ත ආගමික ගැටුම් ටික නැති කරන්න ආගමික ගැටුම් නවත්තන්න දේශපාලකයන්ට හැකියාව තියෙනවා. නායකතුමනි මේක පොඩ්ඩක් අහන්න. අනිවාර්යෙන්ම කතාව පටන් ගනිද්දී මේ කතාවේදීවත් අපිට අවබෝධයක් ඇති වෙන්න තේරුම් කරලා දෙන්න. කොහොමද ආගමික සංහිඳියාවක් කියන දේ දේශපාලකයන් ඇති කරන්නේ? අපි දන්නවා ආගමික සංහිඳියාවක් කියන්නේ මිනිස්සුන්ගේ මනසත් එක්ක කතා කරන්න ඕන දෙයක්. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයට දැනෙන්න ඕන දෙයක්. ඒක යෝජක පිළ පිළි අරගෙන ඉවරයි. එතකොට මගේ ආදරණීය විතුනේ මිනිස්සුන්ගේ මනසට කොන අවස්ථාවේද කොයි වෙලාවේද මොන වර්ෂයේද මොන රටේද දේශපාලකයන් කතා කරලා ගැටුම්කාරී තත්වයෙන් පසුව පැන නැගුණු අර කියන ආගමික සංහිඳියාව ඇති කරේ පෙන්වලා දෙන්න මගේ ආදරණීය විතුනේ. ඒක අනිවාර්යෙන්ම නායකතුමාගේ පිළිතුරු කතාවේදී පෙන්වලා දෙන්න ඕනේ. එතනින් එහාට ගිහින් ඉවිල්ලා ලංකාවට කොටු වෙලා ලංකාවේ වැඩිපුර කරුණු කියලා ඉවරලා මගේ ආදරණීය විතුනේ ගෙනාපු ඊළඟ කරුණ තමයි පාස්කු 21 වෙනිදා පාස්කු ප්‍රහාරය. මගේ ආදරණීය විතුනේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය ඇති වෙලා සතියක් යන්නත් කලින් බිෂොප් මන්දිරයට එනවා ආගමික නායකයින් ටික සර්ව ආගමික නායකයින් ටික ඔන්න එනවා මගේ ආදරණීය විතුනේ සර්ව ආගමික සමුළුවක් ඇති කරනවා. එතකොට මගේ ආදරණීය විතුනේ ඔන්න ඕගොල්ලෝ ගෙනාපු කරුණෙන්ම ඕගොල්ලෝ මට පෙන්වලා දෙන්න පාස්කු 21 ප්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මිනිස්සුන්ගේ සංහිඳියාව ඇති කරන්න දේශපාලකයන් කොතනද ගත්තේ? එතකොට පාස්කු ප්‍රහාරයෙන් පසුව මිනිස්සුන්ගේ සංහිඳියාව ඇති කරන්න. එහෙම නැතුව මගේ ආදරණීය විතුනේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ ගැටුම නැවත निराකරණය කරන්න නෙමෙයි. ගැටුම නැති කිරීම වනාහි, ගැටුම නවත්වීම වනාහි, සංහිඳියාව ඇති කිරීම නෙවෙයි. ඔය මාර්තුකාව පටලව ගත්තා. මාර්තුකාවේ මුල ඉඳන්ම තේරුම් ගත්තේ නැහැ. උතනයි විතුනේ යෝජකයන්ගේ ප්‍රශ්න ආවේ. එහෙනම් මාර්තුකාව පැහැදිලි. තිරසාර ආගමික සංවිධාවක් ඇති කිරීමේලා වඩා වැඩි කාර්යයක් ඇත්තේ දේශපාලන යාන්ත්‍රණයට නොබ අපි කියන්නා වූ පූජ්‍ය පක්ෂයට වේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මින් අනතුරුව යෝජක කණ්ඩායමේ කණ්ඩායම් නායකතුමන්ට ආරාධනා කරනවා තම පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම සඳහා. රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමෙහිලා වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට නොව දේශපාලන තන්ත්‍රයට වේ. ඔව් අපි පැහැදිලිව අපේ මාතෘකාව තුලදී ගලාගෙන ගියා. අපි මේ පැහැදිලිව මාතෘකාවේ තියෙන කරුණු ඔප්පු කරගෙන
ප්‍රතියෝජක පිළේ නායකතුමාගේ කතාව තුළද කියනවා අන්‍යෝන්‍ය වශයෙන් සබඳතාව ගොඩනගන්න ඕනි කියලා. ඔව් අන්‍යෝන්‍ය වශයෙන් සබඳතාව අපි අන්‍යාගමික සහෝදරයන් සමග ගොඩනගන්නට ඕනේ. ඒත් ඔබ මදක් නැවතිලා සිතලා බලන්න බුද්ධිමත් මිනිහෙක් විදිහට. ඒත් වර්තමානයේ එම ආගම් තුළදීම එම ඉඩ ප්‍රස්තාව අහුරලා තියෙනවා නම් අපි කොහොමද එවැනි කාරණාවක් ගැන අන්‍යෝන්‍ය සබඳතාවක් ගැන කතා කරන්නේ? වර්තමානයේ එම ආගම් තුළින්ම එවැනි කටයුතු වලට ඉඩ ප්‍රස්තාව අහුරලා තියලා තියෙනවා කියන මගේ පදනමේ පැහැදිලිව කතා කරා. යම් යම් ආගම් තුල අපගේ ඔවුන්ගේ ආගමික නිදහසට යම් යම් සීමා පනවලා තියෙනවා. ඒ වගේම බලය වැඩි බලයක් තියෙන පූජ්‍ය පක්ෂයට ගරු කිරීමේ මිනිස්සු ගොඩක් ගරු කරනවා. ඒත් වැඩි බලයක් තියෙන දේශපාලන තන්ත්‍රයට. ඒ වගේම පූජ්‍ය පක්ෂ දේශපාලනීකරණය වෙලා තියෙනවා වර්තමාන සමාජයේ. ඒ නිසා පූජ්‍ය පක්ෂ දේශපාලනීකරණය වෙලා තියෙනවත් එක්ක අපිට කතා කරන්නට බෑ මෙම සංහිඳියාව කියන කාරණාව ඇති කරන්නට වඩා වැදගත් වන්නේ මේ පූජ්‍ය පක්ෂය කියලා. මොකද දේශපාලන ඒ වගේම යෝජක පිළේ නායකතුමා කියන මේ සර්වකාලීන මාතෘකාවක් අතීත උදාහරණ ගෙනල්ලා අපි ඔප්පු කරා කියලා. ඔව් ඔප්පු කරන්නට ඇති. ඒත් වර්තමානයේ අතීත කරුණු වලට වඩා වැඩි කරුණු තියෙනවා නම් අපිට අරගෙන ඔප්පු කරන්න. අපි මේ තත්කාලීන සමාජයේ සිදුවෙච්ච සිදුවීම් අරන් ඔප්පු කරේ. වර්තමානයට වැඩිය එතකොට දැන් සිටින අයට පිළිගත්ත හැකි. කෙනෙක් නොදුටු දේවල් නෙමෙයි දුටු දේවල් අපි අරගෙන ඔප්පු කරා අපේ කතාව තුළ. ඒ වගේම ප්‍රතියෝජක පිළේ දෙවන්නා හරි අපූර්වට කතා කරනවා. තිරසාර ආගමික සංහිඳියාව ගැන කතා කරද්දී ඔහු කියනවා අතීතයේ හිටපු ආගමික නායකයෙක් ගැන. ඔව් මම පිළිගන්නවා. අතීතයේ එහෙම නායකයින් ඉන්න ඇති. ඔබ ඒ වගේම දන්නවා ඇති ලිබරල් වාදී සමාජවාදී දේශපාලනයේ ගොඩනැගුණේ පල්ලිය මිත්‍යා විශ්වාස හා පාප් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්. ඒ කියන්නේ ඔවුන් සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කළ අතීතයේ ඔබ එම කරුණු කාරණා පැහැදිලිව අවබෝධ කරගන්න. ඒ නිසා ඒවා ප්‍රතික්ෂේප වෙලා වර්තමානයේ අතීතයේ ගොඩනැගුණ ලිබරල් හා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම. ඒ නිසා සංහිඳියාව ඇති කරන්න වඩා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ දේශපාලන තන්ත්‍රය. දේශපාලනය එම කාලවකවානුවලදී නැවත සංහිඳියාව කියන කාරණාව ජනතාව තුළ ඉස්මතු කරලා දැක්වුවා. ඒ වගේම තෙවැන්නගේ කතාවටත් මම හැරෙන්නම්. ඒ තෙවැන්න මොසැම්බික් රාජ්‍ය ගැටලුවක් ඇති වුණා කියනවා. ඒ ගැටලුවත් විසඳන්නට දේශපාලනයේ මැදිහත් වෙලා ක්‍රියා කරේ. දේශපාලන සංහිඳියාව ඇති කළේ. අධ්‍යාත්මයෙන් සංහිඳියාව ඇති කරන්නට පුළුවන් කියලා ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ කතාව තුළ පැහැදිලි කරා. ඔව් ආධ්‍යාත්මයෙන් ඇති කරන්නට පුළුවන් යම් මිනිස් කොටසකට විතරයි. හැමෝම මේ ආධ්‍යාත්මය සුවපත් කරපු අය නෙමෙයි. ආධ්‍යාත්මයට තේරුම් ගන්න නම් අපේ බෞද්ධ දර්ශනයේ හැටියට ඔබ රහත් ඵලයක් සෝවාන් ඵලයක් ලබා ගත යුතුයි. නැතුව මේ ආධ්‍යාත්මය කියන දෙයට මෙවැනි කාරණා ගැඹුරින් වටහා ගන්න පෘථග්ජන මිනිස්සුන්ට බෑ. ඒ කියන්නේ රටේ ආගමේ සංහිඳියාව නැති කරේද ඔහු කිව්වා. තෙවැන්න කිව්වා රටේ ආගමේ සංහිඳියාව නැති උනේ මුස්ලිම් ජන කොට්ටාසේ ඔවුන්ගේ අදහස් දන්න කට්ටියක් නිසා. ඉතින් ඔවුන් එහෙම්මම අන්තවාදී අදහස් දරාගෙන එම ආගම අහුරා යන පරිදි කටයුතු කරා. ඉතින් වැරදි පූජ්‍ය පක්ෂ දේශපාලනය කරන වෙච්ච සමාජයේ කොහොමද පූජ්‍ය පක්ෂය වර්තමානයේ අධ්‍යාත්මය සකසන මිනිසුන්ගේ ඔවුන් වේදිකාවල දේශපාලඥයින්ට කැම්පේන් වල කතා කරනවා. ඉතින් එහෙම තත්ත්වයක අපිට කිසිසේත් කතා කරන්නට බෑ පූජ්‍ය පක්ෂය රටක සංහිඳියාව ඇති කරන්නට වඩා දායක වෙනවා කියලා. ඒ වගේම නායකතුමාගේ පිළිතුරු කතාව දිහාට හැරෙන්නම්. ආගමික ගැටුම් නැති කළොත් තමයි ආගමික සංහිඳියාව ඇති කරන්නට පුළුවන්. ආගමික ගැටුම් අපි නැති කරන්නට ඕනේ. නැතුව මේ ආගමික සංහිඳියාව කියනා වූ කාරණාවට අපිට යන්නට බෑ. ඒ වගේම ආගමික සංහිඳියාව ගැන කතා කරද්දී ආධ්‍යාත්මයකට කතා කරන අධ්‍යාත්මය ගැන ඔහු වැඩිපුර කිව්වා. ඒ ආගමික සංහිඳියාව ඇති කරද්දී දේශපාලන වේදිකාවට නැගලා පූජ්‍ය පක්ෂ ආධ්‍යාත්මික සංහිඳියාවක් ඇති කරනවද? නැහැ. කිසිසේත් නැහැ. පූජ්‍ය පක්ෂ දේශපාලනය කරන වෙච්ච සමාජයක ඒ හොඳින් වටහා ගන්න. ඒ වගේම ශාස්ත්‍රූන් පහළ වුණේ බොහෝ කලකට පෙර. මම මගේ පදනමේ පැහැදිලිව මගේ කාරණාත් එක්ක මම ගෙනල්ලා දැක්වුවා වර්තමාන 2500ක් පහු කරගෙන ඇවිල්ලා දැන් විවිධ වෙනස් වීම් වලට ආගම් ලක් වෙලා තියෙනවා. තත්කාලීන තොරතුරු ගෙනහලා දැක්වේ. මුස්ලිම් කාන්තාවකුයි සිංහල තරුණයෙකුයි අපි උදාහරණ වශයෙන් අරගත්තේ. නැතු ඒක සමච්චලයකට නෙවෙයි. ඒවුන් ඒක වැරදි විදිහට වටහාගෙන ඉන්නවා. ඉතින් මම නැවත ස්ථාපනය කරනවා මෙම සභාගර්භය තුළ රටක තිරසාර ආගමික සංහිඳියාව ඇති කිරීමේදී වඩා වැඩි කාර්යභාරයක් ඇත්තේ පූජ්‍ය පක්ෂයට නොව දේශපාලන තන්ත්‍රයට.
ඒ අනුව මුදිතා නිවාසයත් උපේක්ඛා නිවාසයත් අතර විද්වාන් අවසාන මහා විවාදය ඒ ආකාරයෙන් නිමාවට පත් වෙනවා. අප සූදානම් විනිශ්චය මණ්ඩලය දෙස යොමු වන්නට ඔවුන් විවාදය පිළිබඳව ඔවුන්ගේ අදහස ලබා ගන්නට ඒ අනුව ප්‍රථමයෙන්ම අද දවසේදී විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් 7 දෙනෙකු තම විනිශ්චය ලබා දීම සඳහා සහභාගී වෙනවා. ඒ නිසාවෙන්ම මහානාම විද්‍යාලයේ නියෝජ්‍ය විද්වාන් විවාද තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස ප්‍රථමයෙන්ම අදහස් දැක්වීමට ආරාධනා කරනවා අමිත් චාමර ජයවීර සොයුරාට. මල්ලි මට කලින් මං හිතන්නේ රිවිඳු අයියා අදහස් දැක්වුවොත් හොඳයි. අපේ සංවිධායක මණ්ඩලයෙන් මට පොඩි තාක්ෂණික දෝෂයක් තියෙන නිසා අමිත් කතා කරන අතරතුරේදී මම පොඩි කාරණාවක් සිදු කරගන්න ඊට පස්සේ මම කතා කරන්න මං හිතන්නේ එහෙනම් රිවිඳු අයියා ඒ තාක්ෂණික දෝෂය විසඳ ගන්නකම් මං හිතන්නේ අපිට මේ වෙලාවේ ලොකු සහයෝගයක් දෙනවා අපේ ආරාධිත අපේම සහෝදර පාසල නාලන්දා විද්‍යාලයේ හිටපු විවාද නායක මං හිතන්නේ මේ වෙනකොට සමාජ මාධ්‍ය උඩි අටිකුරු කරලා තියෙන පුද්ගලයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මම හිතන්නේ මේ මාතෘකාව ගැන මටත් වඩා හොඳට ඔහු විග්‍රහ කරයි. ඒ නිසා අපි චමල් මල්ලිට අවස්ථාව ලබා දෙමු මුලින්ම මේ සම්බන්ධව මේ මාතෘකාව සම්බන්ධවත් ඒ වගේම විවාදය සම්බන්ධවත් අදහස් දක්වන්න. මට කැරකෙව්වා නේද? ඇයි ඩිබේට් එක ගැන අහනවා නේද? ඔයා කතා කරගෙන මල්ලි. හරි. ඩිබේට් එක මට අනුව විවාදය මේ අන්තිම හරියට එද්දි තමයි ඩිබේට් එක ඇත්තටම මේ යම් තැනකට ආවේ. මොකද මේ අපිට මං හිතන්නේ ඩිබේට් එකේ ටීම්ස් දෙකටම මුලින්ම කියන්න ඕන දේවල් ටිකක් මග හැරුණා. ඒ කියන්නේ හරිම නිර්වචන ටික මොනවද මට හිතුණ විදිහට මේ කණ්ඩායම් මේ මං හිතන්නේ මේ අයිසොලේට් වෙලා මේ ගෙවල් වල තැන් තැන් වල ඉන්න හින්දා වෙන්නේ නැති කට්ටිය හරියටම තම තමන් කියන්නේ මොකද්ද තම තමන්ගේ බේස් එක මොකද්ද කියන එක ගැන ටීම්ස් දෙකේම මල්ලිලට කතා කරගෙන තිබුණේ නැති ගතියක් මට දැනුණා කලින්. මොකද මේ හරිම නිර්වචනය මොකද්ද තමන්ගේ ටීම් එක යන හරිම බේස් එක මොකද්ද ඒකට ඒ කතිකයා මොනවද කියන්නේ කියන එක ගැන හරිම විදිහට ටීම් එකේ 4 දෙනා පැහැදිලි කරගෙන නැති ස්වභාවයක් දැනුණා ටීම්ස් දෙකෙන්. ඒ අනුව තමයි ඩිබේට් එක තීරණය වුණේ. මොකද සාමාන්‍යයෙන් බේස් ගත්තොත් එහෙම හොඳ මට්ටමේ එක ටීම් එකක් යම් තාක් දුරකට හොඳ මට්ටමක පදනමක හිටියා. හැබැයි ඒකත් ඩිබේට් එකේ මැද හරියකට යද්දි ටීම්ස් දෙකම තම තමන්ගේ පදනම් අතහැරලා තමන් හිතාගෙන ආපු කරුණු ටික විතරක් කියන තැනකට ගෙනාවා. මේකම කරුණක් දෙපැත්තට නිතරම අර මේ බෝම්බ ගහපු එකයි මුස්ලිම් මිනිසුන්ගේ මේ මිනිවල වෙන කතාවයි ඔය දෙක දෙපැත්තට නිතරම හෙට මෙහෙට වුණා මිසක් අර ඩිබේට් එකේ හැප්පෙන ගතිය ගේන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මල්ලි කරුණු කියද්දි මට දැනුණ දේ කරුණු ඕගොල්ලන්ගේ බේස් වලට කොයිතරම් දුරට අදාළ වෙනවද කියන එක සහ ඒවා මේ කොච්චර බේස් එකට ගේනවද කියන එක. ඒ කියන්නේ කරුණක් කියන එක නෙමෙයි ඒ කරුණ බේස් එකට ගෙනල්ලා තමන්ගේ මතය ඔප්පු කරන්නේ කොතනදීද කියන එක තමයි කරුණක තියෙන වැදගත්කම. නැතුව මේ නිකන් තමන් ඒ කියන්නේ තමන් හොයාගත්ත කරුණ නිකන් කීම විනිශ්චයකරුවෙක් විදිහට මට ලකුණු දීමට හේතුවක් වෙන්නේ නැහැ. එතකොට මේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තිබුණා සහ බ්‍රේකින් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක හිටියා.
ඒ කියන්නේ ටීම්ස් දෙකම මම බලන් ඉන්න එක එක කියන්නේ සෙකන්ඩ් දෙකම බ්‍රේක් කරන්නේ නැහැ. ඊට පස්සේ තර්ඩ් ස්පීකර්ස්ලා සහ ෆෝර්ත් ස්පීකර්ස්ලා හතර දෙනාම තමන්ගේ බ්‍රේකින් ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේකින් නැතිම විදිහේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කියන්නේ කියන කිසිම විදිහකින් අර දැනෙන විදිහට කරුණු බිඳීමක් ඩිබේට් එක පුරාම මට දැනුනේ නැහැ. හැබැයි අන්තිම හරිය වෙද්දී එක ටීම් එකක් තමන්ට මුලින්ම ගේන්න ඕනේ. ඒ කියන්නේ තමන් පළවෙනි කතාවේ කියන්න ඕන බේස් එක අන්තිමේදී එළියට දානවා. ඒ වෙද්දී සෑහෙන විදිහට මගේ ජඩ් ෂීට් වල මේ ඩිබේට් එක පරක්කුයි. හැබැයි ඒක තමයි ගේන්න ඕන බේස් එක. ඒ වෙද්දී ඒක ගොඩාක් දුරකට පරක්කු වෙලා තිබුණේ. ඒ වගේම සහ එතකොට මේ වෙනදා වගේ මේ ඩිබේට් එකේදී අංග චලනයට හඬ පාලනයට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වුවේ නැහැ. මොකද මේ සිග්නල් ප්‍රශ්න ගෙවල් වල ඉන්නේ හරියට අත දිගහැරලා කතා කරන්න බෑ. අපිටත් පේන්නේ නැහැ වැඩිය. මූණේ එක්ස්ප්‍රෙෂන්ස් පේන්නේ නැහැ. ඒ අයි කන්ටැක්ට් හදාගන්න විදියක් නැහැ. ඒ දේවල් වලින් දේවල් බැලුවේ නැහැ. එතකොට කියපු දේවල් සහ කරුණු සහ ඒ කරුණු කොච්චර අදාළද, බේස් එක කොච්චර ඩිබේට් තමන්ගේ ටීම් එක ඇතුලේ අරගෙන ගියාද, කොච්චර දුරට පොයින්ට්ස් බ්‍රේක් කරාද, ඒ බ්‍රේකින් කොච්චර දැනුණාද කියන එක මත තමයි ජජ්මන්ට් එක තීරණය කරේ. එතකොට ඒ අනුව යම් කණ්ඩායමක් මගේ ජජ් ෂීට් එක ජයග්‍රහණය කරනවා. ඒකට හේතුව තමන් කියපු මොකක් හරි පදනමක් අරගෙන යන එක සහ අනිත් ටීම් එක තමන් හිතාගෙන ආපු බේස් එක අනවශ්‍ය විදියට පරක්කු කරපු එක කියන්න. ඒක අනවශ්‍ය විදියට ඒක මේ ඩිබේට් එකේදී වැරදි තැනකින් බේස් එක එළියට එන්නේ. එතකොට සෑහෙන පරක්කුයි. ඒක තමයි ජයග්‍රහණයට හේතුනේ. සුබ පතනවා මල්ලිලා ඔක්කොටම තව කරුණු හොයන්න. ඒ කරුණු මේ තව ඕන තරම් කරුණු තියෙනවා මේ මාතෘකාවට. ඔය මේ කියපු දේවල් ටිකට අමතරව හැබැයි ඔයගොල්ලෝ සෑහෙන කරුණුත් හොයලා තිබ්බා. ඒ කරුණු කොච්චර දුරට තමන්ගේ පදනමට සහ කියන දේවල් වලට අදාළ කරගන්නේ කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චමල් අයියේ. මේ මින් අනතුරුව විවාදය පිළිබඳව තමන්ගේ අදහස් දැක්වීම සඳහා ආරාධනා කරනවා මහානාම විද්‍යාලයේ ආදි විවාදක අමිත් චාමර ජයවීර සර්ලාට. බොහොම ස්තුතියි. චමල් මල්ලි අර කිව්ව මේ බේස් එක ඇවිල්ලා මේ ඒ කියන්නේ ආගමික සහජීවනයත් එක්ක අධ්‍යාපනය, සංස්කෘතිය, ඊට පස්සේ සමාජීය තත්ත්වය, ඒ ඔක්කොම මේ තමයි මේ ආගමික සංහිඳියාවත් එක්ක බැඳිච්ච කාරණා කියන බේස් එක තමයි චමල් මල්ලි කිව්වේ. මං හිතන්නේ මම තේරුම් ගත්තා නම් ඒක තමයි ඒ කිව්වේ බේස් එක ආවේ පරක්කු වෙලා. එතකොට මේ විවාදය ඇත්තටම හැප්පුණේ අන්තිම හරියේදී. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි මේ දැන් කමල් මේක ගැන මේ පැහැදිලි කරලා කියපු නිසා, ඩිබේට් එකේ ඒ කාරණා ටික පැහැදිලි කරලා කියපු නිසා මම යම් කිසි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම හරි සතුටුයි. ඒ කියන්නේ අලුත් පරම්පරාවක් ගොඩනැගෙමින් පවතිනවා. ඒක ගැන ඇත්තටම හරි සතුටුයි. විශේෂයෙන්ම මුදිතා නිවාසේ නායකතුමා, ඊට පස්සේ තර්ඩ් ගේ වොයිස් බැලන්සිං ඉතාම ඉහළයි. එයාගේ කියන්නේ එයාට හරියට පදනම මොකක්ද කියලා අවබෝධ කරගෙන පොයින්ට් එකට පදනම හරියට සම්බන්ධ කරන්න පුළුවන් නම් එයාගේ කතාව අති විශිෂ්ට කතාවක්. ඒ කියන්නේ මේ වගේ විවාදවලට විශේෂයෙන්ම මේ ඉස්සරහට අපිට මේ විවාදවල අත්දැකීම ලබන්න සිද්ධ වෙයි ඉස්සරහටත්. ඒ හින්දා මේ වගේ මේ අන්තර්ජාලය මගින් කරන විවාදවලදී එයාගේ වොයිස් එක සහ එයාගේ වොයිස් බැලන්සිං ඉතාම ඉහළයි. මේ මුදිතා මේ තුන්වෙනි මල්ලි. ඒ වගේම ෆෝර්ත් එක තමයි මං හිතන්නේ විවාදයට මේ ඒ කියන්නේ හරි පාර පෙන්නුවේ මොකද්ද කතා කරන්න ඕනේ කියන පාර පෙන්නුවේ ඒ කියන්නේ මුදිතා නිවාසයේ මොකද්ද කතා කරන්න ඕනේ කියන පාර පෙන්නුවේ මුදිතාගේ ෆෝර්ත් එක. ඒක තමයි ඇත්ත කතාව. ඒ චමල් මං හිතන්නේ චමල් කිව්වේ ඒක ගැන. ඊට පස්සේ මං හිතන්නේ මීට වඩා ඒ කියන්නේ මේ නිවාස දෙකටම මීට වඩා මාතෘකාව
මේ සරල කරගෙන කතා කරන්න තිබුණා. ඒ කියන්නේ මේ සරල කරගත්තා නම් මීට වඩා ඕන තරම් කාරණා ලංකාවේ අපි මේ අත්විදින සමාජ දේශපාලන ප්‍රවාහය තුල අපි අත්විදින හුඟක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ කාරණා කතා කරුන්නේ නැහැ. විශේෂයෙන්ම ආගමික සංහිඳියාව කොහොමද දඩමීමා කරගෙන තියෙන්නේ ජනමාධ්‍ය විසින්. ආගමික සංහිඳියාව කොහොමද දඩමීමා කරගෙන තියෙන්නේ දේශපාලඥයෝ. තමන්ගේ කැම්පේන් වලට කොහොමද දඩමීමා කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ව කොටවලා තියෙන්නේ කොහොමද? ඒ කෙටවීම කොච්චර දුරට අද වෙනකොට අපි ප්‍රතිඵල ඒකේ ප්‍රතිවිපාක අපි අත්විඳිනවද කියන කාරණා. ඇත්තටම මේ ආගමික සංහිඳියාවක් කියලා වචනයක් අපි කතා කරන්න ගත්තේ කොතන ඉඳලාද? එහෙම කතිකාවතක්වත් තිබුණ නැති කාලයක් තිබ්බනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට කතා කරන්න තිබුණා ත්‍රස්තවාදී යුද්ධයක් ඉවර කරාට පස්සේ අපිට ගෙනාව එක එක ආකාරයේ මේ ප්‍රතිවස්ථාපිත මේ සංවිධාන ගෙනාව. ඒව හරහා කොච්චර දුරට පුනරුත්ථාපන කඳවුරු හරහා කොච්චර දුරට මේ ඒවා සාර්ථක වුණාද? ඒ කියන්නේ රජයේ විසින් ගෙනාව පුනරුත්ථාපන කඳවුරු ඒ කියන්නේ ත්‍රස්තවාදීව පුනරුත්ථාපනය කිරීම ඒ වගේ දේවල් කොච්චර දුරට සාර්ථක වුණාද? ඊට පස්සේ අද වෙනකොට ඇත්තටම මේ ලංකාව ඇතුලේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රජය හරි පූජ්‍ය පක්ෂය හරි ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙවත් මේකේ සංහිඳියාව පිළිබඳ ඇත්ත කතිකාවතක් ඇති කරලා තියෙනවද? එහෙනම් ඒ මොනවද? ඒකට දාපු නීතිමය ප්‍රතිපාදන මොනවද? ඒව ගැන හුඟක් කතා කරන්න තිබෙනවා. ජනමාධ්‍ය කාර්යභාරය මේ එක එක පක්ෂ වලට ගැති වෙලා ජනමාධ්‍ය කරන න්‍යාය පත්‍ර ගැන ඕගොල්ලන්ට කතා කරන්න තිබ්බා. හරිද? එතකොට ඒ වගේ මාතෘකාව ටිකක් සරල කරගෙන පුළුල්ව කතා කරන්න තිබුණා. ඒව කතා කරුන්නේ නැහැ. නමුත් මල්ලි ඊටාම සුබදායි මට පේනවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ විවාද බලලා තියෙනවා, අපි විවාද කරලා තියෙනවා. එතකොට යම් කාල තිබුණා අපේ පසුබැසීම් අපේ පාසලේ යම් කාලවකවානු තිබුණා. අපිට පසුබැසීම් තිබුණු කාලවකවානු තිබුණා. නමුත් මට පේනවා ඕගොල්ලොන්ගේ උනන්දුව ඉතා ඉහළයි. ඕගොල්ලෝ කරුණු හොයලා තියෙනවා. ඉතාම ඉහළයි. මේ ගමන අද පටන් ගන්න මේ ෆයිනල් එකෙන් පටන් ගන්න මේ ගමන අනිවාර්යයෙන්ම මහා නාමයේ ඊළඟ අවුරුදු 2-3 ඇතුළත තව ශූරතා 10ක් 15ක් උස්සන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන් නම් ඔය 8 දෙනාටයි ඊට පස්සේ යශාර මල්ලිටයි දිසල් මල්ලිටයි එකතු වෙලා ඔය 8 දෙනාත් එක්ක ඔය 10 දෙනා එක ගැම්මට ඉඳගෙන තව අවුරුදු 2-3ක් ඇතුළත ලොකු ශූරතා ප්‍රමාණයක් පාසලට ගේන්න පුළුවන් නම් ඒක තමයි ඕගොල්ලන්ට මහා නාමයේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මල්ලි. ඔය 8 දෙනා ඉතා විශිෂ්ටයි. ඒ කියන්නේ මම යම්කිසි ඉරක් ඇන්දොත් මේක තමයි පාසල් විවාදවල තියෙන්න ඕන මට්ටම කියලා ඔය 8 දෙනාගෙන් බහුතරයක් දෙනා ඒ ඉරගාවට ඇවිල්ලා ඉන්නවා. ඕගොල්ලෝගේ පොඩි කාරණා ටිකක් දැන් හදන්න තියෙනවා. හරිද? දිගටම මේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක ඉන්න ඕගොල්ලෝ මේක අත්හරින්න එපා. ඒ ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ නිවාස අන්තර්නිවාස කියන මට්ටමින් ඉහළට ගිහිල්ලා මේ සමස්ත ලංකා ශූරතා 2-3ක් ඕගොල්ලෝගේ ඉස්කෝලේට ගේන්න පුළුවන් නම් මහා නාමයට ගේන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයගොල්ලන්ට ඉස්කෝලේට දෙන්න පුළුවන්. ඒ කවදා හරි දවසක ඕගොල්ලොන්ට රස්සාවක් කරලා කසාද වැඳලා දරුමල්ලු හම්බෙලා ඒගොල්ලොත් එක්ක රස කර තමන්ගේ පාසල් ජීවිතය ගැන කියන්න පුළුවන් හොඳම තැනක් තමයි විවාද කියලා කියන්නේ. හරිද? ජීවිතේට ගොඩාක් අත්දැකීම් ගන්න පුළුවන් තැනක්. ඉතින් දිගටම මේ පාසල් විවාද අපේ මහා නාම විවාදත් එක්ක ශක්තිමත් කරන්න එකතු වෙන්න කියලා තමයි මට ඔය 8 දෙනාගෙන් ඉල්ලන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අමිතේ. මින් අනතුරුව විවාදයේ පිළිබඳව අදහස් දැක්වීමට ආරාධනා කරනවා මහා නාම විද්‍යාලීය ආදි විවාදක තරිඳු මොරවක සොයුරාට. මට කලින් මල්ලි හර්ෂය ඇති පොඩ හර්ෂයට අවස්ථාව දෙන්න මම ඊට පස්සේ කතා කරා. මොරා මම ජජ් කරේ නෑ ඩිබේට් එක. බොහොම ස්තුතියි මේ කතා කරන්න හම්බුණාට. මං හිතන්නේ අමිත් අයියා චමල් විඳුරයත් කතා කරයි. මොරා ඔයා ජජ් කරපු හින්දා මං කැමතියි ඔයා කතා කරනවා නම්. ඔව් මේ කියන්න ඕනි
කියන්නේ මටත් ඇත්තටම කියන්න තිබේ මේ විවාදේ රසවින්ද කියන එක තමයි ගොඩක් වෙලාවට මේ මොකද අපිට මහානාමේ කියන විවාද නම ඉස්සරහට ගෙන යන්න යම් තැනක් තියෙනවා නම් ඒකට අපි උපරිම කැපවීමක් කරනවා. මොකද අපේ අතීත වර්ණනාව අපි ඉස්සරහට ගෙනියනවට වඩා හැමතිස්සෙම අපේ අනාගතයේ ඉන්න කීප දෙනෙක්ව ඉස්සරහට ගෙනහිල්ලා අපිට ඒ දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම මේ අපිට තියෙන ලොකුම සතුට. මොකද විවාද කියන්නේ ජීවිතේට ලබන්න පුළුවන් ලොකුම අත්දැකීමක්, ලොකුම පන්නරයක්. ඉතින් අමිත්‍යයි කිව්වා වගේම ඔය 8 දෙනා වගේම ඒ වගේම මම හිතන්නේ මෙත්තා නිවාසය සහ කරුණා නිවාසයේත් මේ මල්ලිලා 8 දෙනාගේ හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ටත් උනන්දුව තියෙනවා මේ අවසන් මටයට එන්න බැරි වුණාට. ඉතින් ඒ පිරිසත් සම්බන්ධ කරගෙන මහානාමේ විවාද මීඩියා ඒ හැම එකක්ම ඉස්සරහට යනවා දකින්න එක තමයි අපේ බලාපොරොත්තුව. ඇත්තටම යම් යම් තාක්ෂණික විවාදවල තියෙන්න ඕනි තාක්ෂණිකමය පැත්තේ පොඩි පොඩි අඩුපාඩු කිහිපයක් කරන්න මම ඇත්තටම කරුණු ගැන නම් ඒතරම් අවධානය යොමු කරේ නැහැ. ඒ පිළිබඳවත් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න රටේ ලෝකේ වෙන දේවල් අලුත් දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අර යම් තාක්ෂණික මට්ටමක අමිත්‍යය කිව්වා වගේ අපි ඉඩක් ඇන්දොත් ඒ සීමාවට ඔයගොල්ලෝ ළඟා වෙලා තියෙනවා. අපි ඔයගොල්ලෝ ඇත්තටම අපිත් එක්ක හිටියොත් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ වැඩසටහන සංවිධානය කරපු හැමෝටමත් බොහොම ස්තුතියි. මොකද මහානාමේ විවාද හැමදාම ඉස්සරහට ගෙන යන්න නම් මේ විවාදවල නම්ම තියෙන්න ඕන නම් අපිට මේ වගේ කාල පරිච්ඡේදවල මේ වගේ වැඩසටහන වලින් හරි ඉස්සරහට එන්න තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මින් අනතුරුව අදහස් දැක්වීමට ආරාධනා කරනවා මහානාම විද්‍යාලයේ ආදි විවාදක සුරේෂ් උදයංග ජයවීර සොයලාට. සියලුම දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඩිබේට් එක ඇත්තටම මම ඒකේ ඉන් ඩීටේල්ස් ෆැක්ට්ස් කරුණු පිළිබඳව වැඩි කතා කරන්නේ නැහැ. මොකද අමිත් අයියයි අරිත් මල්ලි ගොඩක් ඒක පිළිබඳව ඩීටේල්ස් කතා කරා. නමුත් ඇත්තට මම කියන්න ඕන දෙයක් මේ අපි ගෙනාපු කලින් ඉඳන්ම ගෙනාපු සංකල්පයෙන් දැන් ළමයි ප්‍රතිලාභ භුක්ති විඳලා තියෙනවා සහ අපි දැක්ලා තියෙනවා දැන් හොඳ ඩිබේට් 8 දෙනෙක් මේ විලා තියෙන හොඳ පොසිෂන්ස් වලට විශේෂයෙන්ම අමිත්‍යයි කිව්වා වගේ ඔයගොල්ලෝ මේ ආකෘතිය පොඩ්ඩක් අඳුරගෙන මේ ආකෘතියට ගැලපෙන විදිහට කතා කරනවා නම් තමයි වඩා හොඳ. මොකද ඉස්සරහට මම හිතන්නේ තව අවුරුද්දක විතර කාලයක් අපිට සිද්ධ වෙනවා මේ ආකෘතියත් එක්කම විවාද කරන්න. ඉස්සරහට එන තරගත් මේ ආකෘතියට අනුව තමයි විවාද තරග එන්නේ. ඩිබේට් එක ගැන කතා කරනවා නම් ඇත්තටම මම පුංචි විනාඩියක් දෙකක් අරගෙන මම මේ ඩිබේට් එක ගැන කියන්නම්. සංහිඳියාව කියන එක මම හිතනවා තිරසාර සංහිඳියාව කියන එක වඩා පැති දෙකෙන්ම නිර්වචනය වුණේ නැහැ කියන එක. ඇත්තටම තිරසාර සංහිඳියාව ආගමික සංහිඳියාව කියන්නේ මොකක්ද? අපේ ජීවිතයේ ආගමේ තියෙන සහ අපි ජීවත් වෙන ආගමේ තියෙන එකම ප්‍රශ්නයක් තමයි අපි කැමති අපේ ආගමේ හරි කියන තැන ඉන්න. තවත් ආගමක් කියන දෙයක් අපි පිළිගන්න උත්සාහ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිට අපේ ආගමේ කියනවා නම් මෙන්න මේ දේ හරි, තවත් ආගමේ ඒක යම් දෙයක් විරුද්ධ වෙනවා නම් ඒ මතයට ගරු කරන තැනට අපි පත් වෙලා නැහැ. එතකොට මේ මතයට ගරු කරන තැනට පත් නොවෙච්ච හේතුව මොකක්ද වෙලා තියෙන්නේ? කවුරු විසින් කා විසින් අපිව උපයෝගී කරගත්තද? ඒ තැනට අපිව තල්ලු කරාද? ඒක ආගමික නායකයෙකුද? ඒක දේශපාලන තන්ත්‍රයද? එහෙමනම් ඒ තල්ලු කරපු තැනින් අපිව මුදව ගන්න පුළුවන් කවුද? ඒක ආගමික නායකයාද? ඒක දේශපාලනයද කියන එක තමයි මේ විවාදය තුලදී යා යුතුව තිබුණේ. ඉතින් අර කලින් කිව්වා වගේ ප්‍රතිඵල අනුව තේරෙයි විවාදයේ අවසාන භාගයේදී තමයි යම් අවස්ථාවලදී එන්නේ මෙන්න මේ දේවලු දේශපාලනීකරණය වෙලා තියෙනවා, මේ වගේ පාර්ශවවත් දේශපාලනයට එන්න හේතු වෙලා තියෙනවා කියන එක. අනිත් කාරණාව තමයි යාවත් කාලින උදාහරණ ගන්න පුළුවන්. මම මේ උදාහරණය මේ ඔයගොල්ලන්ට කරුණක් විදිහට කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා මැද පෙරදිග කලාපයේ තියෙන මුක්ත වෙච්ච රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ඊශ්‍රායලයට කවුරු හරි මිනිස්සෙක් යනවා නම් ඒ මිනිස්සයාට අනිත් රටවල් වලට අනිත් අරාබිකරයේ තියෙන එක රටකටවත් යන්න බෑ. ඒක ඇතුළේම තහනම් වෙනවා. කොටින්ම කියනවා නම් ඊශ්‍රායලයේ තියෙන කිසිම බඩුවක්වත් මේ අපි ජීවත් වෙන අරාබි රටවල් වලට පාවිච්චිට ගන්න බෑ. ඒ තරම් මුක්තව තමයි ජීවත් වෙන්නේ ඊශ්‍රායලය කියන රට. විවිධ හේතු ආගමික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේදී දේශපාලනය යම් තීරණයක් අරගෙන එක්සත් අරාබි එමිරාජ්‍ය පළවෙනි ෆ්ලයිට් එක යනවා ඊශ්‍රායලයට. එමිරේට්ස් ෆ්ලයිට් එක ඔයගොල්ලෝ නිවුස් වලට එහෙම දකින්න ඇති. ඒ වගේම ඊශ්‍රායලයෙන් මුලින්ම විසිටර්ස්ලා කණ්ඩායමක් එක්සත් අරාබි එමිරාජ්‍යයට එනවා.
එක්සත් අරාබි එමිරාජ්‍යයේ විවිධ වෙළඳසැල්වල ඊශ්‍රායලයේ බඩු ගෙනල්ලා තියෙනවා. මේ එකතු කරන්න හදන්නේ රටවල් අතර තියෙන ආගමික සංහිඳියාව. දේශපාලනය වෙන්න පුළුවන් ආගමයේද මේකට මුල් වෙලා තියෙන. ඒ වගේ යාවත් කාලීන කරුණු ගොඩාක් තියෙනවා මේ ඩිබේට්ස් වලට ගන්න මේ මෑතකදී අපිට කනට ඇහෙන දේවල්. ඉතින් ඒක නිසා මල්ලිලා කියවන්න සහ මේ ගමන ඉස්සරහට යන්න. මොකද අද ඩිබේට් එක දින්න හෝ පරාජයට වඩා වැදගත් වෙන්නේ මේක කන්ටිනියු කරගෙන යන එක තමයි අමාරුම ටාස්ක් එක. නිසා ඔයගොල්ලෝ ඉස්සරහට මේක කන්ටිනියු කරගෙන යන්න. ජය වේවා සියලුම දෙනාටම. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට. බොහොම ස්තුතියි. මේ අනතුරුව අදහස් දැක්වීම සඳහා ආරාධනා කරනවා මහානාම විද්‍යාලය ආදි විවාදක පසින්දු දිනෙත් සොයඩාට. යශාර ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි ගොඩක් අමිතයා ඒ වගේම මොරෝක අයියා සුරේෂ් ගොඩක් කරුණාකාරණා විවාදයට ඉදිරිපත් කරා. ඉතින් ඇත්තටම මටත් ගොඩක් සතුටුයි අද මේ විවාදය සම්බන්ධව. ඉතින් මේ විවාදය සම්බන්ධව මටත් පුංචි දෙයක් එකතු කරන්න හිතුණා. ඉතින් මම ඇත්තටම කැමති මේ මාතෘකාවේ ඕගොල්ලෝ කතා නොවිච්ච පුංචි දෙයක් ගැන කියන්නේ. ඉතින් මම ඇත්තටම කැමති මේකේ මේ වඩා වැඩි කාර්යභාරයක් කියන වචන ටික මාතෘකාව තුල ඇත්තටම පොඩ්ඩක් කතා වුණා. මදි ගතියක් මට තේරුණා. ඒකට හේතුව තමයි මම දැක්කේ දැන් කණ්ඩායම් දෙකෙන්ම මේ වඩා වැඩි කියන කතාව ඇදලා ගත්තරම් මට හිතෙන්නේ බ්‍රේකින් වලදී මීට වඩා වාසියක් ගන්න ඕගලන්ට හැකියාව තිබුණයි කියලා මට ඇත්තටම හිතෙනවා. ඉතින් ඒ කතාවට අමතරව කියන්න ඕන කතන්දර ඔක්කොම වගේ මම හිතන්නේ මේ වෙනකොට විවාද පුරාවටම ජජ් බෝඩ් එකෙන් ඕගලන්ට කිව්වා. ඉතින් සුබ පතනවා ඇත්තටම මේ විවාදයට සහභාගී වෙච්ච කණ්ඩායම් දෙකටත් අනිත් හැම කණ්ඩායමකටවත් ඉස්සරහට ඩිබේටිං වලින් ඉස්සරහට යන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් සංවිධායක මණ්ඩලයටත් බොහොම ස්තුතියි මේ වගේ දෙයක් සංවිධානය කරනවට. ඉතින් මම හිතන්නේ ගොඩක් දේවල් කියවුණා. මේ ඩිබේට් එක ජජ් කරන්න ඇත්තටම කතා කරපු එකටත් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි අදහස් දැක්වීම හා එක්වීම සම්බන්ධයෙන්. මෙන්න අනතුරුව විවාදය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ආරාධනා කරනවා මහානාම විද්‍යාලීය ආදි විවාදක රිවිදු තීක්ෂණ සොයඩාට. බොහොම ස්තුතියි. මම විවාදය ගැන කතා කරන්න කලින් මම අතරම කැමතියි කියන්න මේ සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට බොහොම ස්තුතියි. මේ වගේ දෙයක් සංවිධානය කරාට ජජ් කරන්න කතා කරාට බොහොම ස්තුතියි. මම හිතන්නේ ඊටත් වැඩියෙන් මම ස්තුති කරන්න ඕනේ වෙනවා අපේ ආද්‍ය විවාදකයන් විදිහට අමිත් මණ්ඩල, වස්තු මණ්ඩල, මොරෝකලා, ආර්ෂලා, සුරේෂ්ලා ඔක්කොම මම හිතන්නේ මම නිවැරදිව මේ ඔක්කොම එකතු වෙලා මේ තරඟ වට ගණනාවක් ජජ් කරලා තමයි අපි අද අවසාන තරඟයට ආවේ. මම සම්බන්ධ වෙන්නේ අද. නමුත් මේ වගේ දෙයක් සංවිධානය කිරීමේදී අධිශීලයෙන් හැටියට ආදි විවාදකයන් හැටියට උන් ලබා දුණු සහයෝගය වෙනුවෙන් ඔබට ස්තුති කරලම මගේ කතාව පටන් ගන්න කියලා හිතුණා. අද විවාදය ගැන කතා කරොත් බොහෝ කරුණු කාරණා කියවුණා. මම හිතන්නේ චමල් හොඳ දෙයක් කිව්වා මෙහි. අර කට්ටිය එක එක තැන්වල ඉන්න නිසා රටේ පවතින තත්ත්වයත් එක්ක සමහරවිට තමන් කතා කරන්නේ මොනවද කියන එක පිළිබඳව තමන්ගේ පදනම මොකද්ද කියන එක පිළිබඳව හරිය අවබෝධයක් තිබෙන්නේ නැහැ කියලා. ඒකට තව දෙයක් එකතු කරන්න කැමතියි. දැන් අපි එක එක්කෙනා කතා කරාම එක එක කරුණු කාරණා තමයි කියවුනේ. ඒ කියන්නේ එක විනිශ්චය මණ්ඩලයේ එක් සමාජිකයෙකුගෙන් ආවේ එක දෙයක්. තව කෙනෙකුගෙන් ආවේ තව දෙයක්. ඒ වගේ මේ විවාදයක් වෙලාවේදී අපි හැමදාම මහානාමයෙන් හැටියට අපි කරපු දෙයක් තියෙනවා. ඒ තමයි අපි විවාදයකට සූදානම් වෙද්දී විවාදය ඇතුළට යන්න කලින් අපි එළිය විවාදයක් කරනවා අපි ඇතුළේ. මල්ලි ඒක ආදර්ශයකට ගන්න. අපි ඇතුළේම විවාදයක් කරගත්තාම සමාජයට එහා පැත්තෙන් එන්න පුළුවන් possible පදනම් ටික ඊට අමතරව ගත්තාම තර්ක ටික ඒ ඔක්කොම අපේ අතින්ම අපිට එළියට එනවා. එතකොට අපිට විවාදයකට ගියාම එහෙම අමුතු වෙන දෙයක් ඒගොල්ලන්ගෙන් එන්නේ නැත්නම් අපිට හරි පහසුයි විවාදේ කරන්න. ඒ නිසා අපි විවාදයකට යන්න කලින් හොඳ පෙර සූදානමක් තියෙන්න ඕනේ. අපි ඇතුලේ විවාද කරගත්තාම තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ මොනවද අපි කතා කරන්නේ කියන එක පිළිබඳව හරි අවධානයකින් කතා කරන්න. ඊට
අමතරව දැන් විවාදය ඇතුලේ මම දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් කියන්නම්. ඒක මොකද අනිත් කරුණු කාරණා ගොඩක් දේවල් කතා කරපු නිසා අපිට ඔය මාතෘකාව ගත්තාම මම වෙලාවට කියන දෙයක් තමයි මේ මාතෘකාවේදී යම් වචන ඛණ්ඩයන් අපිට අවශ්‍ය විදිහට අපිට වාසිදායක විදිහට අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට බේසික් උදාහරණයක් කියන්න. අද කතා කරමු මාතෘකාවේ තිබ්බ දේශපාලන තන්ත්‍රය. දේශපාලන තන්ත්‍රය කියන එක ගත්තාම අපිට කතා කරන්න පුළුවන් නම් ওই තන්ත්‍රය ඇතුළට දාගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය වෙන කාණ්ඩයන් මම කියන්නේ නැහැ මොකද්ද කියන මම කියන්නේ මගේ විනිශ්චය යම් ආකාරයකින් එළිදරව් වීමක් වෙන නිසා මේ දේශපාලන තන්ත්‍රය කියන එක ඇතුළට දාගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය කරන කැලි ටික මාතෘකාවේ අපේ පදනමට අවශ්‍ය කරන කැලි ටික ඒ වගේ දෙයක් ඒ වගේ බේසික් දෙයක් ඒ වගේ දේවල් ගත්තාම බොහොම ලේසියෙන් විවාදයක් අනිත් පැත්තට හරවන්න පුළුවන්. විවාදයේ පිළිබඳව කරුණු කාරණා රාශියක් කියපු නිසාවෙන් මම විවාදය ගැන මීට වඩා කතා කරන්නේ නැහැ. හැබැයි මම හැමදාම විවාදයකට විනිශ්චයක් දෙන්න ගියහම මම හැමදාම කියන දෙයක් තියෙනවා. ඒක තමයි අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ අද හැකියාව ඇවිල්ලා තියෙන්නේ අපි විවාද ශාස්ත්‍රයේ ඉඳලා ඔය ඉගෙන ගැනීම කරන අතරතුරේදී මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා මේ වගේ දේවල් වලින් ලබාගත් අත්දැකීම් ඒ සියල්ලක්ම අපිට රුකුලක් වෙලා තියෙනවා අපේ ගමන යන්න. ඒ නිසා කිසිම දවසක මේ වගේ දෙයක් ඔබේ ඉගෙනීමට බාධාවක් කියලා හිතන්න එපා. ඇත්ත වශයෙන්ම මේ වගේ දෙයක් කරන්නේ ඔබේ ඉගෙනීමට රුකුලක් තියෙනවා. ඒ නිසා ඒ දේ මතක තියාගෙන දිගටම විවාද කරන්න, ඉගෙන ගන්න වැඩේ අනිවාර්යෙන් කරන්න. ඒ අතරතුරේදී විවාද කියන එකටත් ඔබේ ජීවිතයේ මූලික තැනක් දෙනවා නම් මම හිතන්නේ ඉදිරියට යන්නේ ඔබට ජීවිතේ ජය ගන්න එක ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා සුබතම ඔබ සියලු දෙනාටම නැවත වාරයක් සංවිධායක මණ්ඩලයට බෙහෙවින් ස්තුතියි. මේ වගේ ඉහළ ගණයේ විවාද ශාස්ත්‍රය වෙනුවෙන් දායාද කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් අද දවසේදී විනිශ්චය කටයුතු සඳහා සහභාගී වුණු සියලුම විනිශ්චයකරුවන්ට ස්තුතිය පුද කර සිටිනවා. හොඳයි. අප දැන් යමු විවාදයේ තීරණය දෙසට. විද්වාන් 2020 අන්තර් නිවාස විවාද තරගාවලිය. මහානාම විද්‍යාලය තුල ප්‍රථම වතාවට මාර්ගගතව අන්තර් නිවාස විවාද තරගාවලියක් සංවිධානය කරනවා 2020 වර්ෂයේදී. ඒ අනුව එහිදී මූලික වටේ තරග ලීග් තරගාකෘතියට අපි පැවැත්වනවා. එතනින් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම් අවසාන මහා තරගයට සුසුකම් ලැබුවා. එලෙස ජයග්‍රාහකයන් අතරින් පැවති අවසාන මහා තරගයේ අවසාන මහා විවාදයේ දක්ෂතම විවාදකයා විද්වාන් 2020 අන්තර් නිවාස විවාද තරගාවලියේ අවසාන මහා විවාදයේ දක්ෂතම විවාදකයා මුදිතා නිවාසයේ නිවාස නායක රුෂෙල් ෂෙරාල්. හොඳයි. විද්වාන් විවාද තරගාවලිය. සමස්ත තරගාවලිය පුරාවටම දක්ෂතා දක්වමින් සමස්ත තරගාවලිය පුරාවටම තමන්ගේ විවාද හැකියාව කතිකත්වය මනාවට පිළිබිඹු කරමින් තරගාවලිය තුල කැපී පෙනෙන විවාදකයා බවට පත්වමින් සමස්ත විවාද තරගාවලියේ දක්ෂතම විවාදකයා. විද්වාන් 2020 අන්තර් නිවාස විවාද තරගාවලියේ දක්ෂතම විවාදකයා ලෙස අභිසෙස් ලබන්නේ උපේක්ඛා නිවාසයේ කවිෂ්ක මදුසංක කස්තුරිආරච්චි. හොඳයි. තීරණාත්මකම තීරණය. අද දවසේදී පවත්වනවා ලීග් තරග ආකෘතියේ මෙත්තා කරුණ මුදිතා සහ උපේක්ඛා ලෙස කණ්ඩායම් 4කට මහානම විද්‍යාලයේ විවාදකයන් බෙදී වෙන්වෙමින් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය කැඳා ගැනීම වෙනුවෙන් දැවැන්ත ව්‍යායාමයක දෙනවා. ඒ අතුරින් සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායමක් එක්කල විවාද තරග පවත්වමින් වඩා දක්ෂයා කවුරුන්ද යන්න සොයා යාමේ ගමන් මගෙහි අවසාන ප්‍රතිඵලය අද දවසේදී දිගහැරුණා. ඒ අනුව එකී අවසාන ප්‍රතිඵලයට අනුව මුදිතා නිවාසයත් උපේක්ඛා නිවාසයත් අතර පැවති විද්වාන් 2020 මාර්ගගත විවාද තරගාවලියේ ප්‍රථම වරට
ප්‍රථම ශූරතාවය හිමි කරගන්නා විවාද කණ්ඩායම බවට පත්වන්නේ සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලයේ 7/5ක බහුතර තීරණය ලබාගත් මුදිතා නිවාසය අභිභවමින් උපේක්ඛා නිවාසය. හොඳයි. ඒ ආකාරයෙන් තමයි විවාදයේ තීරණය වුණේ. ඒ අනුව විද්වාන් 2020 විවාද තරගාවලිය ඒ ආකාරයෙන් අපි නිමාවට පත් කරනවා. ඊට මත්තෙන් මේ විවාද තරගාවලියට සහභාගී වුණු ඔබ සියලු දෙනා වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කිරීමට ආරාධනා කරනවා මහානාම විද්‍යාලයේ කතික හා විවාද සංගමයේ සභාපති දිසල් සසිඳුල සොයඩාට. අවස්ථාව ලබා දුන්නාට යශාර විද්වාන් 2020 නිවාසාන්තර විවාද තරංගාවලිය කොළඹ මහානාම විද්‍යාලයේ කතික හා විවාද සංගමයේ විදිහට අපි සැලසුම් සකස් කරලා පටන් ගන්නෙ මීට මාසයකට කලින් පටන් අරගෙන මූලික වටේ තරඟ ලීග් ආකෘතියක් යටතේ පවත්වලා ඊට පස්සේ තරඟ වට කිහිපයකින් අනතුරුව අද දවසේ මේ විදිහට සාර්ථක අවසාන මහා තරඟයක් මෙයාකාරයෙන් නිමාවට පත් කරන්න සමස්තයක් විදිහට කොළඹ මහානාම විද්‍යාලයේ කතික හා විවාද සංගමයේ විදිහට අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ විදිහට මේ කරතව්‍ය මේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්න අපිට හැකියාව ලැබුණේ මේ වටා එකතු වුණු අපේ සහෘදයන්ට අමතරව අපිත් එක්ක එකතු වුණු දෙවන්ත කණ්ඩායමක් නිසා. ඉතින් මෙතනදී අපේ මූලිකම සහ ප්‍රධානතම ස්තුතිය අපි පුද කරනවා කතික හා විවාද සංගමයේ විදිහට අපේ විද්‍යාලයේ ආදි විවාදකයන්ට. අපි පටන් ගත්තොත් මෙතන ඉන්න රවිදු අයියගේ ඉඳන් අපේ ලාභාලතම ආදි විවාදකයා කවිඳු අයිය දක්වා ඒ සියලුම දෙනා අපිට මේ කරතව්‍යයේදී අපිත් එක්ක සහයෝගය ලබා දුන්න. අපිට විනිශ්චය කටයුතු වලින්ද එහෙමත් නැත්නම් කණ්ඩායම් පුහුණු කිරීමතින්ද සමහර කණ්ඩායම් වල සමහර විවාදකයන් හිටියා අපි දැක්කා එකබඳු විවාදයකටවත් සම්බන්ධ වෙලා නැහැ. තමන්ගේ කුළුඳුල් විවාද තරංගාවලිය. ඉතින් එවන් විවාදකයන් පුහුණු කරමින් ඒ විවාදකයන්ගේ විවාද තරංග මාසයක් පුරාවට විනිශ්චයට ලක් කරමින් ඒ සියලුම කරතව්‍යත් එක්ක එකතු වුණු කොළඹ මහානාම විද්‍යාලයේ ආදි විවාදකයන්ට වර්තමාන සභාපතිවරයා විදිහට මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේමයි විද්‍යාලයේ කතික හා විවාද සංගම බාහිර ආචාර්යිනී තිලිනි සමරනායක ගුරුමෑණියන්වත් මේ අවස්ථාවේදී ගෞරවණීයව මතක් කරනවා. ඒ වගේමයි අවසාන වශයෙන් මේ කියන තරංගාවලියට සහයෝගය ලබා දුන්නු කොළඹ මහානාම විද්‍යාලීය කතික හා විවාද සංගමේ මගේ කණ්ඩායමේ අනිකුත් සමාජිකයන්ටත් මම මේ අවස්ථාවේදී ගෞරවනීය ස්තුතිය මගේ පුද කර සිටිනවා. ඒ වගේමයි සුබ ප්‍රාර්ථනා කරනවා මේ තරංගාවලිය සමගින් එකතු වුණු නවක විවාදකයන් 16 දෙනාටම අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ඉදිරියේදී සමස්ත ලංකා මට්ටමේ තරංගවලට අන්තර් පාසල් මට්ටමේ තරංගවලට මේ තරංගාවලිය හොඳ පන්නරයක් බවට පත් කරගනිමින් මේ තුලින් ලබා ගන්නා පන්නරය තුලින් සාර්ථකව මුහුණ දේවි කියන කාරණය. ඉතින් අවසාන වශයෙන් නැවත වතාවක් මේ සමස්ත ක්‍රියාදාමයට සහයෝගය ලබා දුණු සීලුම් දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි අවසාන තරඟයේ විනිශ්චය කටයුතු සඳහා නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් අපේ ආරාධනය පිළිගෙන අපිත් සමගින් එකතු වුණු චමල් පොල්ගම්පල සොයුරාටත් අපි අපේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි දිසල්. ඒ අනුව අපේ විද්වාන් 2020 අන්තර් නිවාස විවාද තරගාවලියේ වැඩ කටයුතු මේ ආකාරයෙන් සමාප්තියට පත් කරනවා. ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම එකතු වන්නට කියලා විද්වාන් 2021 අන්තර් නිවාස විවාද තරගාවලියත් සමගින්. බොහොම ස්තුතියි.